Good evening, my dear students. Good evening, all of you. Good evening, sir. Good evening. Good Sub evening. Sandhyaවක් ආදරණීය දරුවෝ Good හැමෝටම. evening. Yes, good evening. And we discussed the lesson passive voice last week. අපි සාකච්ඡා කරා passive voice කියන පාඩම පහුගිය සතියේ. ඉතින් දරුවන්ට මං හිතනවා ඒ කොටස අපි සති කීපයක් කතා කරා. ඒ නිසා සති දෙකක තුනක විතර කාලයක් අපි passive voice පාඩමට ගත්තා. සහ ඒ පිළිබඳව හොඳ දැනුමක් මේ වෙද්දි ඇති. මොකද පහුගිය සතියේ අපි activities ටිකක් සම්පූර්ණ කරා. We completed some activities and I think you are very fluent on lesson passive voice. මං හිතනවා ඔයාලා passive voice කියන පාඩමේ මේ වෙද්දි දක්ෂව බවට පත් වෙලා ඇති කියලා. හරි. ඉතින් අපි එතනින් එහාට දැන් වෙනකොට අපිට පුළුවන් ඔය දරුවෝ හැම කෙනෙක්ම ටියුට්ස් අරගෙන තියෙන නිසා අපිට පුළුවන් ඉස්සරහට ටියුට් එකේ තියෙන කොටස් ටික සහ ඔබගේ පෙළ පොතට අදාළ comprehension exercises කරගෙන යන්න. හරි. comprehension exercises ටික කරගෙන යන්න. ඉතින් දරුවෝ හැමෝම පාඩමට සූදානම් වෙලා ඇති. සහ අපි textbook එක කතා කරද්දී ඒ කියන්නේ ටියුට් එක කතා කරද්දී ටියුට් එක නැති දරුවන්ට පුළුවන් තමන්ගේ textbook එක use කරන්න. You can use your textbook. ඔයාලට පුළුවන් ඔයාගේ textbook එක පාවිච්චි කරන්න and take down all the words. සහ සියලුම වචන වෙනම ලියා ගන්න. And the students those who have got their tute තමන්ගේ ටියුට් එක ලබා ගත්ත දරුවන්ට පුළුවන් difficult words අමාරු වචන ටික එහෙම නැත්නම් new words ටික ඒකෙම ලියා ගන්න. ඉතින් අපි මේ කොටස් ටික කතා කරලා අද comprehension කොටස් ටික කතා කරනවත් එක්කම අපිට පස්වෙනි පාඩම ඉවර කරන්න පුළුවන්. We will be able to finish the unit 5. අපි හිතනවා පස්වෙනි පාඩම අපට අවසන් කරන්න පුළුවන් වේවි කියලා. මොකද අපි ව්‍යාකරණ කොටස් මේ වෙද්දිත් කතා කරලා තියෙන්නේ. ඔය පස්වෙනි පාඩමට අදාළ ව්‍යාකරණ කොටසක් තමයි adjectives නාම විශේෂණ. අපි ඒ කොටස කතා කරලා තියෙනවා. And then affixes කියන පාඩම උපසර්ග කියන පාඩම අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මේ දෙක මූලිකයෝ දෙන්නත් එක්ක අපි එතනින් එහාට passive voice කියන කොටසකුත් මේ වෙද්දි කතා කරලා තියෙනවා. හරි. අපි අංගුතේ අපේ පාඩමට this is the tute මේක තමයි ඔයා ගාව තියෙන tute එක. හරිද? අපි සාකච්ඡා කරේ නෑ නේද පුතේ between the miles කියන කොටසේ act out එක 5.1 act out එක මං හිතන්නේ අපි සාකච්ඡා කරේ නැහැ. එහෙම නේද පුතේ? Yes, sir. Oh, sir. හරි පුතේ. Let's start with this. අපි මෙන්න මේකත් එක්ක අලුත් ටියුට් එකද? ඔව් පුතේ අලුත් ටියුට් එක. අලුතෙන් ඔයාලට දීලා තියෙන ටියුට් එක. ඔව්. මට සර් දීලා තියෙන සර් යුනිට් 6 ටියුට් එකනේ. යුනිට් 6 එක. හරි. මේකේ පුතේ ඔයාලා ගාව ටෙක්ස්ට්බුක් එක යුනිට් 6 ඒ කියන්නේ අලුත් ලෙසන් එක පුතේ මේක. ඔයාලට දීලා තියෙන්නේ පොඩක් ඉන්නකෝ යුනිට් 6 ටියුට් එක. ඒ කියන්නේ ඕකේ comprehensions ටික අපි කතා කරේ නෑ නේද යුනිට් 5 වල. පස්වෙනි පාඩමේ ওই between the miles කියන කොටස කතා කරේ නැහැ නේද අපි? ඔයාලට දීලා තියෙන්නේ යුනිට් 6 එක කියන්නේ මේකනේ. මට ලැබිලා තියෙන්නේ යුනිට් 6. හරි පුතේ යුනිට් 6 තමයි. ඔයාලා ගාව තියෙන මේකද? When we are together. හරි when we are together කියන එක තමයි ඔයාලා ගාව තියෙන්නේ. ඒ කියන්නේ මේක. මේ කොටස. මේ ටියුට් එක. Oh, sir. හරි. ඔව් සර්. මේකේ කොටසුත් පුතේ අපි මේ වෙද්දි කරලා තියෙනවා. ඒ කියන්නේ මේකෙත් මුල් කොටස් ටික අපි මේකේ between the miles කියන කොටස මේ තියෙන passive voice මේ තියෙන මේ පාඩමේ ව්‍යාකරණ කොටස් ටික අපි මේකත් මේ වෙද්දි cover කරලා තියෙනවා. මේ ටියුට් එක තියෙනම් හරි. ඊට පස්සේ දරුවෝන්ට බලන්න ඔයාලගේ ටෙක්ස්ට්බුක් එක ගන්නකො එහෙනම්. ටෙක්ස්ට්බුක් එක අරගෙන ready වෙන්න unit 5 වල. හරිද? unit 5 වල අපිට කතා කරන්න කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස අපි කතා කරේ නෑ නේද පුතේ? මේ පළවෙනි කොටස කතා කරේ නෑ නේද? නෑ සර්. Okay. No sir. Let's start with this. අපි ඒකෙන් පටන් ගමු. ඒ කොටස ඉවර කරලා ඒකේ comprehensions පුතේ දෙකයි තියෙන්නේ. ඔය දෙක ඉවර කරලා අපි 6 වෙනි පාඩමට යමු. හරිද? ඔයාලා හැමනම් හැම දරුවෙක්ම ගන්න තමන්ගේ පාසලේ පෙළ පොත. Please take out your textbook. ඔයාගේ textbook එක අරගන්න. මම ඔයාලට පෙන්නන්නම් textbook එකේ page එක. 49 sir. Yes, 49.
අපි මේ කොටස් ටික කතා කරා අන්තිමට දරුවන්ට දුන්නේ යුනිට් 4 වල ටියුට් එකක්. හරි 49. මෙන්න මේ කොටසෙන් අපි කතා කරමු. මේ කොටස පැහැදිලි කරගෙන ඉස්සරහට ගිහිල්ලා අපි එතනින් එහා කොටස් ටික බලමු. Okay. Between the miles. Yes. සර් ඔය ටියුට් එක සර් ඔය පාඩම සර් ටියුට් එකේ තියද සර්? නෑ පුතේ ටියුට් එකේ නෑ මේ පාඩම. ඔයාලට හැමෝටම අච්චුපොත් ගන්න වෙනවා. පැහැදිලිද පුතේ? පැහැදිලි. හරි. හැමෝම අච්චුපොත ගන්න. අච්චුපොතේ මේ කොටස සාකච්ඡා කරමු. මේ කොටස් ටික බලලා මේකේ තියෙන difficult words ටික, new words ටික බලලා අපි යන් ඉස්සරහට unit 6 වලට. මොකද පුතේ මේකේ අපිට බලන්න තියෙන්නේ මෙන්න මේ කොටස. හරි. මේ පාඩම පටන් ගන්න තැනම මෙන්න මේ පිටුව ඔයාලට බලන්න තියෙනවා. හරි. ඔන්න ඕක. හරි. මේකෙන් පස්සේ ටික සර් පොතක ලියා ගන්නද මේ CR ඔව් එකේ? අපේ අර චූටි පොතක් තියෙනවානේ පුතේ අපි new words ලියන. එහෙම නැත්නම් අපි ඔය dictation අලවන leaflets අලවන පොත dictation papers ඒකේ හරි Yes, ඔයාලට sir. පුළුවන් වචන ටික ලියා ගන්න. ඔව් පුතේ? Okay. Okay. අපිට කතා කරන්න තියෙන්නේ පුතේ ඔයාලා පොත ගන්න අතරේ මම චුට්ටක් පැහැදිලි කරගෙන යනවා. මේ පිටුව මේ page එකෙන් අපි පටන් ගන්නවා. මොකද මේක අපි කතා කරේ නැහැ. ඊට පස්සේ අපි මේ පාඩම කතා කරලා ඉවරයි. දරුවන්ට මතක ඇති affixes පාඩම අපි කතා කරා. මේ කොටස ඉවරයි අපි කතා කරලා. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස adjectives කියන කොටස කතා කරලා ඉවරයි. මේ අභ්‍යාසෙත් කරා දරුවන්ට මතක ඇති. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස කතා කරා. sorry. ඒ කොටස් දෙක ඉවරයි. අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ කොටස. ඒ කියන්නේ පළවෙනියට පාඩම පටන් ගන්න තැන තියෙන act out කොටස. මේ activity 5.1 කොටස කතා කරන්න තියෙනවා. ඒකෙන් පස්සේ පුතේ අපිට කතා කරන්න ඉතුරු වෙනවා මෙන්න මේ කොටස. හරි. මෙන්න මේ කොටස අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා activity 5.3 කොටස. හරි 5.3 කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ ඒ කොටස මෙතෙන්ට එනකන් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේ ලෝකෙම චූටිම දේවල් පිළිබඳ යම් විස්තරයක් තියෙනවා මේ කොටස් ටික. ඒකෙන් පස්සේ අපිට අන්තිමටම කතා කරන්න තියෙන පුතේ මෙන්න මේ චුට්ට. හරි ඔන්න ඔය කියන පිටු කීපයේ activity 5.1, activity 5.3 and activity 5.8. හරි 5යි 8 මේ තියෙන. ඔය ටික විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට පාඩම ඉවරයි. අපි අනිත් කොටස් කතා කරලා තියෙන්නේ පුතේ. සහ ඒකෙන් පස්සේ අපි යනවා unit 6 වලට මෙන්න මේ කොටසට. මේකේ ටියුට් එක ඔය දරුවන්ට දීලා තියෙන්නේ. හරිද? අර කොටසට ටියුට් එකක් වෙනම දුන්නේ නැත්තේ ඒ කොටසේ අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ බොහොම චුට්ටක් නිසා. හරි ඒ නිසා අපි ඒක බලමු. පැහැදිලිද පුතේ අපේ way එක අපිට කරන්න තියෙන වැඩ කොටස පැහැදිලි නේද? ඔව් සර්. හරි. දැන් අපි යන් මේකට. Unit 5 between the miles. Between. What is this word mean? Between. මොකද්ද පුතේ දුවේ මේ between කියන වචනේ අදහස? හරිද මෙන්න තියෙනවා පළවෙනියට between. What is this mean? මැද කියනවට වඩා මැද කිව්වොත් middle කියන්න පුළුවන්. ඔව් අතරමැද කියනවටත් වඩා හරිම වචනය පුතේ. හරිද? යම්කිසි ස්ථාන දෙකක් අතර කියන එක. මොකද අතර කිව්වම ගොඩක් අතරත් කියලා අපිට කියන්න පුළුවන්නේ. එතකොට අපි කියනවා among. හරිද? හැබැයි between කියන්නේ යම්කිසි දේවල් දෙකක් අතර. පැහැදිලිද පුතේ දුවේ? එනිසා between කියනවා යම්කිසි දේවල් දෙකක් අතර between the miles. miles කියන්නේ සතපුම්. එතකොට ඔයාට තේරෙනවා සතපුම් වලින් මැරෙනවා කියන්නේ පුතේ දුර වැඩි. ඒ නිසා යම්කිසි ස්ථාන දෙකක් අතර කියන කොටස තමයි අපි මේ විදියට පටන් ගන්න. බලමු මොනවද මේ පාඩමේ තියෙන්නේ. සහ මොන වගේ විස්තරද මේක යන්නේ කියලා. Activity 5.1 act out. Look at these. Lahiru's pen friend is Kenta Akimoto. Lahiru's pen friend. Lahiruge පෑන මිතුරා. Who is pen friend? මගේ දරුවෝ නම් දන්නේ නැතුව ඇති pen friend කෙනෙක් කියන එක. ඒ කියන්නේ ඇත්තටම pen friend කෙනෙකුට ලියුමක් ලියලා තියෙන අය කො බලන්න. හොඳම මිතුරා. ඔව්. හොඳම මිතුරා කියනවට වඩා ඔව් පෑන මිතුරෙක් ඉන්න අය අපි කියනවා pen friend. හරිද? pen friend කියනවා පෑන මිතුරට. ඒ කියන්නේ පුතේ when we consider about the past, okay, when we consider about few years ago, අවුරුදු කීපයකට කලින් උදාහරණයක් සර්ගේ චූටි කාලේ කියලා හිතන්නකෝ. There's no Facebook, no Viber, no Skype, no
any other socially connected media. We call them social media. අපි කියනවා පුතේ සමාජමය වශයෙන් බැඳිච්ච සමාජ මාධ්‍ය කියලා එකක් ඒ දවස්වල පුතේ පොපියුලර් නෑ, ජනප්‍රිය නෑ. හරිද? එතකොට අපි පුතේ ඉස්සර ගන්නවා Sunday Observer කියන නිවුස් පේපර් එක මගේ දරුවෝ අහලා ඇති. ඒකේ තියෙනවා Junior Observer කියලා පේපර් එකක්. ස්ටුඩන්ට් මැගසින් එකක්. ශිෂ්‍ය කොටසක්. එතකොට පුතේ ඔන්න ඕකේ තියෙනවා පිටුවක කෙලවරක පිට රටවල් වලින් යාළුවෝ බලාපොරොත්තු වෙන අයගේ ලිපිනය, දුරකථන අංකය වගේ දේවල් ගොඩක් දුරට තියෙන ලිපිනය. හරිද? If you want to make a friend, you have to write a letter to that address. හරිද? ඔයාට ඕන නම් පුතේ පිට රටක යාළුවෙක් හදාගන්න ඔයාට සිද්ධ වෙනවා අර තියෙන ලිපිනයකට ලියුමක් ලියන්න. සහ ඒ ලියුම ලියලා ඒක අපි පෝස්ට් කරනවා. එතකොට යාළුවා ගොඩනැගෙන්නේ පුතේ පෑන හරහා. හරිද? letters හරහා. එතකොට අපි මෙහින් එහෙට පෝස්ට් කරනවා. යාළුවා ඒ ලියුම බලලා එයා අපිටත් reply එකක් එවනවා. හරිද? අන්න ඔය විදියට ගොඩනැගෙන සම්බන්ධතාවය. The relationship between two children locally and foreign. දේශීයව විදේශීයව වෙන්නත් පුළුවන්. or two local friends. දේශීය යාළුවෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් අපි මෙහි ඉඳලා යාපනයේ ඉන්න යාළුවෙක්ට නම් යාපනයේ ඉන්න කෙනෙක්ටත් පුතේ ලියන්න උනේ අපිට එහෙමයි. පෑනේ මිතුරා. එතකොට අපි අපේ යාළුකම් මිත්‍රකම් හදාගත්ත එහෙමයි. ඒ නිසා මේ වගේ යාළුවෙකුට අපි කියනවා pen friend. දැන් වෙද්දි නම් දරුවෝ ඕක ලියන්නේ නැහැ. දැන් වෙද්දි නම් ටක් ගාලා ෆෝන් එකක් ගත්තා. ඊට පස්සේ ඔයාට පුළුවන් Facebook එකේ වාගේ යාළුවෙක්ගේ නම සර්ච් කරා. එහෙම නැත්නම් foreign countries වලින් එහෙම සර්ච් කරන්න පුළුවන්. නලු නිලියෝ ඇතුළු මොකද්ද පුතේ? WhatsApp message. ඔව් WhatsApp messages පුළුවන්. ඒකට දැන් ෆෝන් නම්බර් එක ඕනේනේ WhatsApp එකේ. හැබැයි Facebook වගේ ඒවා පුතේ තිබුණා නම් ඉස්සර දැන් Facebook එකේ ෆෝන් නම්බර් එක ඕනේ නැහැ. අපිට නමින් සර්ච් කරලා බලන්න පුළුවන්. ඊට අමතරව රට සර්ච් කරලා බලලා අපිට එහෙම පුළුවන් යාළුවෝ හදාගන්න. එතකොට අන්න ඒ වගේ අයට අපි කියනවා පෑනේ මිතුරෝ කියලා. දැන් නම් දරුවන්ට කියන්නේ එහෙම නෙවෙයි ලියුම් හරහා හදාගත්ත අයට. දැන් නම් බහුතරයකට පුතේ Facebook වගේ දේවල් හරහා යාළුවෝ ඕන තරම් ඉන්නවා. හරි? ඒ නිසා ඉස්සර වෙච්ච සංසිද්ධියක්. ඉස්සර පුතේ අපි චූටි කාලේ යාළුවෝ හදාගත්තේ මෙහෙම. බලමු. Lairu's pen friend, Lairuගේ පෑනේ මිතුරා is Kenta Akimoto. එයා Kenta Akimoto. නමින් තේරෙනවා නිකන් චීන, ජපාන් ඔය වගේ රටක කෙනෙක් කියලා. හරි? Lahiru and his family, Lahiru සහ ඔහුගේ පවුල are eagerly. පුතේ eagerly කියලා කියන්නේ ඉතාම උවමනාවෙන්, දැඩි උවමනාවෙන් නැත්නම් අපි කියනවා කෑදරකමින්. වචන ලියා ගන්න. ඉතා දැඩි උවමනාවකින්, දැඩි ආසාවකින් eagerly. එහෙම නැත්නම් අපි ඕක කෑමක් සම්බන්ධව යෙදෙද්දි පුතේ කෑමක් සම්බන්ධව යෙදෙනවා නම් අපි කියනවා කෑදරකමින්. හරිද? දැඩි ආශාවෙන්. ඔව් දැඩි ආශාවෙන්. දැඩි ආශාවෙන් නැත්නම් කෑදරකමින්. waiting කියන්නේ පුතේ මග බලන් ඉන්නවා, බලාපොරොත්තු වෙමින් ඉන්නවා. waiting. to welcome කියන්නේ පිළිගන්න. to welcome the Akimoto family. Akimotoගේ පවුල. මොකද්ද පුතේ? waiting කියන්නේ මොකද්ද සර්? waiting කියන්නේ මග බලන් ඉන්නවා. මග බලමින් සිටිනවා. waiting. eagerly කියන්නේ මොකද්ද සර්? eagerly කියන්නේ දැඩි ආශාවෙන් නැත්නම් කෑදරකමින්. සර් ඒකට දැඩි උමනාවෙන් හරිද? හරි. කමක් නැහැ පුතේ. දැඩි උවමනාවෙන්. waiting කියන්නේ මග බලා ඉන්නවයි කියන එකද? ඔව් පුතේ waiting කියන්නේ මග බලමින් ඉන්නවා. අපේක්ෂාවෙන් ඉන්නවා. waiting and eagerly. Hari? Now look at this dialogue. Look at this conversation. Mother, amma කියනවා, son, what time will they leave Japan? Son, what time? වෙලාව කීයටද will they leave? ඔවුන් පිටත් වෙන්නේ Japan. ජපානයෙන්. එතකොට මෙන්න යාළුවා ජපානයේ යාළුවෙක්. එතකොට ජපානයෙන් මේගොල්ලෝ පිටත් වෙන්නේ කීයටද කියන එක අහනවා. ලහිරු කියනවා they would have left by now. පුතේ අපි would කියන එක පාවිච්චි කරනවා. හොඳට අහගන්නකෝ.
සාමාන්‍යයෙන් අපි මේ would කියන පදේ පාවිච්චි කරන්නේ මේ ටික ඔලුවට මේ කියන්නේ අපේ කැමැත්තක් ගැන ප්‍රකාශ කරද්දී හෝ කැමැත්තක් ගැන අහනකොට අපි අහනවා would you like some coffee? කොෆි චුට්ටක් කොෆි එකකට කැමතිද? හරි. ඊට පස්සේ would you like ওই විදිහට අපි අහනවා කැමැත්ත ගැන. ඊට අමතරව පුතේ මෙතනදී මේ would කියන එකෙන් අදහස් වෙන්නේ හරියටම ෂුවර් නෑ දැන් මේක වෙනවද කියලා. හරිද? හැබැයි අනාගතයේදී සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මේගොල්ලෝ පිටත් වෙන්නේ නැති දැන් වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් වගේ පිටත් වෙන්නේ නැති. They would have left by now. හරිද? They live closer to. ඒකේ තේරුම මොකද්ද? මොකද්ද පුතේ? would කියන එකේ තේරුම මොකද්ද? සාමාන්‍යයෙන් would කියන එකේ තේරුම පුතේ ඕකේ will කියන එකේ past idea එක විදියට යනවා. සිදු වුණා. එහෙම නැත්නම් සමහර වෙලාවට සිදු වේවි. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන තේරුම. හැබැයි මෙතනදී පුතේ මේක future idea එකක් දෙන්නේ. ඒ කියන්නේ අනාගතේ මේක වෙන්න පුළුවන්. විය හැකි කියලා අපි කියන්නේ. අන්න ඒක තමයි මෙතනදී අදහස. ඒ නිසා එහෙම ලියන්න. විය හැකි කියන එකත් ලියලා තියන්න. එතකොට they would have left by now. මොකද්ද පුතේ? සර් ලිව් කියන්නේ මොකද්ද? live කියන්නේ ජීවත්ව. sorry. live L E A V E. live කියන්නේ live නෙවෙයි live. live කියන්නේ පිටත් වෙනවා. leave L E A V E leave කියන්නේ පිටත් වෙනවා. එතකොට ඒගොල්ලෝ පිටත් වෙන්නේ කීයට දැහුවම ලහිරු කියනවා they would have left by now. ඒගොල්ලෝ දැන් වගේ පිටත් වෙනවා විය හැකි. they live ඔවුන් ජීවත් වෙනවා closer. පුතේ closer කියන්නේ මෙතන සාමාන්‍යයෙන් අපි close කියන්නේ වහනවටනේ. හැබැයි මෙතනදී close කියන්නේ ඒක නෙවෙයි. මෙතනදී close කියන්නේ ආසන්නයි කියන එක, ළඟයි කියන එක. එතකොට closer කියන්නේ වඩා ආසන්නයි. closer වඩා ආසන්නයි. එනිසා මේක කියනවා they would left by now. they live closer. ඒගොල්ලෝ වඩා ආසන්නෙන් තමයි ඉන්නේ to Nagoya airport. Nagoya airport එකට කිට්ටුවෙන් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා කියනවා. ඔන්න එතකොට අම්මා අහනවා that's good. ඒක හොඳයි. let me think. පුතේ let කියන වචනේ අපි පාවිච්චි කරනවා ඉඩ දෙන්න කියන අදහසේදී. එතකොට let me think කියන්නේ මට හිතන්න ඉඩ දෙන්න. that's good. let me think. මට හිතන්න ඉඩ දෙන්න. Nagoya to Sri Lanka puzzled. පුතේ මෙතන කියනවා අම්මා කල්පනා කරනවා දැන් Nagoya to Sri Lanka. Nagoya වල ඉඳලා ශ්‍රී ලංකාවට. හරිද? සාමාන්‍යයෙන් දුර ප්‍රමාණය කොච්චරද කොච්චර විතර වෙලාවක් යනවද කියලා කල්පනා කරනවා. puzzled කියන්නේ ප්‍රහෙලිකාවකින් ඉන්නවා කියන එක. හරි? අම්මා කල්පනා කරනවා. බලමු තාත්තා ඔන්න උත්තර දෙනවා. it's nearly. ඔව්. puzzled කියන එක මොකද්ද ලියා ගන්න ඕනේ? puzzled කියන්නේ පුතේ මේක වරහණක් ඇතුලේ දාලා තියෙන්නේ අම්මා puzzled වෙනවා. ඒ කියන්නේ ප්‍රහෙලිකාවකට එනවා. අම්මට හිතා ගන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ. Nagoya to Sri Lanka කොච්චර දුරද කොච්චර වෙලාවක් යයිද කියලා අම්මට අයිඩියා එකක් නැහැ. she hasn't idea. she hasn't. එතකොට සර් මේ ප්‍රහෙලිකාව කෙල්ලුවම හරිද? ඔව් හරි. ප්‍රහෙලිකාවකට ලක් වුණා. හරි puzzled නේ ed ප්‍රහෙලිකාවකට ලක් වෙලා. ඒකයි අදහස. ඒ නිසා මෙතන past participle verb එකක් විදියට තමයි උතන puzzled කියන එක යෙදෙන්නේ. එතකොට ප්‍රහෙලිකාවකට ලක් වෙලා ප්‍රහෙලිකාවකට නතු වෙලා. එහෙමයි අදහස් එන්නේ. ඔන්න තාත්තා කියනවා it's nearly 6,500 kilometers from Nagoya to Sri Lanka. පුතේ ලේසි පාසු දුරක් නෙවෙයි. ආසන්න වශයෙන් මෙන්න nearly කියන්නේ ආසන්න වශයෙන්. ආසන්න වශයෙන් ඔව් කිලෝමීටර් 6500ක් විතර තියෙනවා නගෝයා වල ඉඳලා ශ්‍රී ලංකාවට. එතකොට ජපාන් වල නගෝයා එයාපෝට් එකේ ඉඳලා ශ්‍රී ලංකාවේ කොළඹ වලට තියෙනවා පුතේ කිලෝමීටර් 6500ක්. අම්මා කියනවා really ඇත්තටම how long will it take? how long කොපමණ කාලයක් will it take ගනීවිද ඒක? ඒ කියන්නේ ගමනට කොපමණ කාලයක් ගනීවිද කියලා අම්මා අහනවා. take කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? take කියන්නේ මොකද්ද? take කියන්නේ ගන්නවා කියන එක පුතේ. take ගන්නවා. මෙතන සම්පූර්ණ අදහස මොකද්ද පුතේ? really කියන්නේ මොකද්ද සර්? really කියන්නේ ඇත්තටම. හරි. අම්මා අහනවා really ඇත්තටම
ඊට පස්සේ ඔව් ඇත්තටම ඊට පස්සේ how long will it take? ඒක කොපමණ වෙලාවක් ගන්නවද ගනීවිද කියලා අම්මා අහනවා. ඒ වගේම දරුවෙක් අහනවා nearly කියන්නේ මොකක්ද කියලා. පුතේ nearly කියන්නේ ආසන්න වශයෙන්. nearly ආසන්න වශයෙන්. හරි. තාත්තා කියනවා එතකොට it will take ඒකට ගනීවි කියලා කියනවා about 8.5 hours. 8.5 hours. පැය 8කුත් භාගයක්. ඒ කියන්නේ පැය 8මාරක් ගනීවි කියලා කියනවා. හරි. පැය 8මාරක් ගනීවි කියලා කියනවා. අම්මා කියනවා are there any direct flights? පුතේ direct flight එකක් කියලා කියන්නේ ඍජු ගුවන් යානයක්. හරිද? are there any direct flights? ඍජු ගුවන් යානයක්. ඒ කියන්නේ කෙලින්ම නගෝයා වල ඉඳලා ශ්‍රී ලංකාවේ කොළඹ වලට එයාපෝට් එකක් ෆ්ලයිට් එකක් තියෙද කියලා මේ අහන්නේ. හරි. කෙලින්ම ජපානයේ නගෝයා වල ඉඳලා ශ්‍රී ලංකාවේ කොළඹ වලට. එතකොට ඒ වගේවට අපි කියනවා ඩිරෙක්ට් ෆ්ලයිට් කියලා. ඍජු ගුවන් යානා. එහෙම නැත්නම් පුතේ ඔක අතරමැද තැනකින් ඇවිල්ලා නතර කරලා එහෙ ඉඳලා තව ෆ්ලයිට් එකක එන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඒක බුකින් වල හැටියට තීරණය වෙනවා. තාත්තා කියනවා yes. Oh, I checked. මම පරීක්ෂා කළා. I checked. And they are taking a direct flight to Colombo. මම පරීක්ෂා කළා. And they are taking a direct flight. ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ ඍජු ගුවන් යානයක් to Colombo. කෙලින්ම කොළඹට. ඒ නිසා කෙලින්ම කොළඹ. කියන එකේ තේරුම මොකද්ද? direct කියන්නේ පුතේ ඍජු. කෙලින් කියලා අපි කියන්නේ ඍජු ගුවන් යානයක්. ඒගොල්ලෝ කෙලින්ම කොළඹට එන ගුවන් යානයක් තමයි අරගෙන තියෙන්නේ. Now let's move on to the next page. අපි ඊළඟ පිටුවට යමු. මට දැන් ලින්ක් එක ආවේ මොකද්ද සර් කරන්නේ? දැන් ලින්ක් එක ආවා කිව්වේ පුතේ. කොහෙද දරුවා? කවුද සයිරු 8B. පුතේ දැන් නෙවෙයි කියන්නේ ගොඩක් වෙලායි ලින්ක් එක දාලා ඔයා ජොයින් වෙන්න ඇත්තේ දැන්. හරි. අපි කරන්නේ පුතේ පස්වෙනි පාඩම යුනිට් 5 ඔයාගේ අච්චුපත ගන්න ටෙක්ස්ට් බුක් එකේ පස්වෙනි පාඩමේ මුල් කොටස අපි ඉන්නේ. ඇක්ටිවිටි 5.1 අච්චුපත අරගන්න පස්වෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකමේ අපි මේ ඉන්නේ. page number එකක් විදියට ගත්තොත් page number 50. හරි. අම්මා අහනවා let's get ready to go to the airport. Let's get ready. අපි සූදානම් වෙමු to go to the airport. කොහේ යන්නද? airport එකට යන්න, ගුවන් තොටුපළට යන්න. to pick them up. අන්න හරි. to pick them up. ඔවුන්ව ගන්න. ඒගොල්ලෝ ගන්න. අපි ගුවන් තොටුපළට යන්න ready වෙමු. pick කියන්නේ පුතේ සාමාන්‍යයෙන් pick කියන්නේ අහුල ගන්නවා. හරිද? හැබැයි මෙතනදී අහුල ගන්නව නෙවෙයි. මෙතනදී අපි කියන්නේ pick them up කියන්නේ ඔවුන්ව අරගන්න යනවා කියන එක. ඒගොල්ලෝ පික් කරගන්නවා කියන්නේ ඒගොල්ලෝ අපිට එකතු කරගන්නවා කියන එක. ඊළඟට ලහිරු කියනවා mother remember අම්මේ ඒක සර් ලියන්න ඕනේ මොකද්ද සර්? to pick them up කියන එකද? pick them up. ඔව් සර්. pick them up කියන්නේ ඔවුන්ව අරගන්න. pick them up කියන්නේ ඔවුන්ව ගන්න. එහෙම ලියන්න. ඔවුන්ව ගන්න එයාපෝට් එකට යන්න ඕනේ. සර් සර් මගා තියෙන 8 වෙනි පේපරේ සර් 8 වෙනි යුනිට් එකේ පේපරේ 8 වෙනි යුනිට් එකක් නෙවෙයිනේ පුතේ 6 වෙනි එකේ එකක් තියෙන්න ඕනේ 8 කියලා ගහලා තියෙන ග්‍රේඩ් එක නෑ සර් where we are together කියලා එකක් හරි පුතේ ඒක තමයි 6 වෙනි පාඩම 8 වසර නිසා 8 කියලා ගහලා තියෙන්නේ හරි ඒකේ එහා පැත්තෙම ගහලා තියෙනවා යුනිට් 6 කියලා බලන්නකෝ වම් පැත්ත කියලා බලන්න හරි දැන් අපි ඉන්නේ පුතේ ඔයාගේ අච්චුපත ගන්න ඕනේ අකලංක කවුද අකලංක නේද ඔව් සර් හරි දසුන් පුතේ ගන්න ඕනේ ඔයා පස්වෙනි පාඩම අච්චුපත අරගන්න අච්චුපතේ තියෙනවා පස්වෙනි පාඩම පිටු අංක 50 අපි ඉන්නේ 50 වෙනි පිටුවේ හරිද හරි ඊළඟට ලහිරු කියනවා mother remember පුතේ remember කියන්නේ මතක තියාගන්න remember මතක තියාගන්න we need not කියන එක තමයි මේ needn't කියලා තියෙන්නේ අපි උවමනා නැහැ
go to the airport. අපි airport එකට යන්න උවමනාවක් නැහැ. They'll take a taxi. ඒගොල්ලෝ taxi එකක් ගනීවි. හරි ඒගොල්ලෝ taxi එකක් ගනීවි to come here. මෙහෙන්න. හරි ඒගොල්ලෝ මෙහෙට එන්න taxi එකක් ගනීවි කියලා කියනවා. ඊළඟට කියනවා අම්මා yes you told me about. You told me. told කියන්නේ පුතේ කිව්වා කියන එක. You told me about it. ඔයා මට කිව්වා ඒක ගැන this morning. මේ උදේ. ඒ කියන්නේ අද උදේ ඔයා මට මේක ගැන කිව්වනේ. අපි යන්න ඕනේ නැහැ යාළුව ගන්න කියලා පුතා ඒක පැහැදිලිව කියලා තියෙනවා. sir about කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ told? about sir. about කියන්නේ ගැන. about කියන්නේ ගැන නැත්තම් සම්බන්ධයෙන්. යම්කිසි කාරණාවක් ගැන එහෙම නැත්නම් යම්කිසි දෙයක් ගැන සම්බන්ධයෙන්. ඊළඟට father are you sure of it? තාත්තා අහනවා are you sure of it? ඔයාට මේක ගැන විශ්වාසද? are you sure of it? ඔයාට මේක ගැන විශ්වාසද? හරි ඔයාට මේක ගැන විශ්වාසද කියලා අහනවා. ඊළඟට ලහිරු කියනවා ඊළඟට කියනවා yes father I checked. මම පරීක්ෂා කළා with him. I checked with him. මම ඔහුත් සමග with කියන්නේ සමග කියන එක පුතේ. මම ඔහුත් සමග සාකච්ඡා කළා when he wrote to me. ඔහු මට ලියන විට wrote කියන්නේ පුතේ ලිව්වා කියන එක. හරි write wrote written write wrote මේක wrote කියන්නේ ලිව්වා. එතකොට I checked මම පරීක්ෂා කළා with him ඔහුත් සමගම when he wrote to me last. එයා මට අන්තිම පාරට ලියනකොට හරි නරකයි. පොතේ මයික් එකක් ඔන් එකේ තියෙනවා. හරි ඊට පස්සේ මෙතනදී තියෙනවා yes you told me about this morning. I sure of it. yes father උතාත්තේ I checked with him. මම පරීක්ෂා කළා ඔහුත් සමග when he wrote to me last. එයා මට අන්තිම පාරට ලියනකොට මම එයාත් එක්ක මේක පරීක්ෂා කරලා බැලුවා. ඔන්න අම්මා කියනවා all right. හරි ලහිරු you have to help me. පුතේ මෙන්න have to කියන වචනේ අපි තනි වචනයක් විදියට ගත්තම හරිද මේ have to කියන වචනේ තනි වචනයක් විදියට ගත්තම ඒකේ අදහස තමයි ඕනේ කියන එක. හරිද have to කියන එක තනි වචනයක් විදියට ගත්තම ඒකේ අදහස ඕනේ කියන එක. එතකොට all right හරි you have to help me. ඔයා මට උදව් කරන්න ඕනේ. to prepare කියන්නේ පුතේ සූදානම් කරන්න සකස් කරන්න dinner රාත්‍රී ආහාරය. ඒ නිසා ඔයා මට රාත්‍රී ආහාරය සකස් කරන්න උදව් කරන්න ඕනේ කියලා අම්මා ලහිරුට කියනවා. එතකොට ඔන්න ලහිරු කියනවා sure mother I will. විශ්වාසයෙන් අනිවාර්යෙන් අම්මේ මං කරන්නම්. I will කියන්නේ මම කරන්නම්. හරි I will. Then father told I'll help you too. I'll help you too. මමත් ඔබට උදව් කරන්නම්. I'll help you too. මේ I'll කියලා කියන්නේ පුතේ I will කියන එකමයි. හරි I will කියන එක කෙටි කරලා I'll කියලා කියන්නේ. එතකොට I will help you too. මමත් ඔබට උදව් කරන්නම් කියලා තාත්තත් කියනවා. ඊට පස්සේ අම්මා කියනවා that's great. ඒක නියමයි. that's great. ඒක නියමයි. හරි. ඔන්න ඔය විදිහට තමයි ඩයලොග් එක යන්නේ. සර් ඔව් පුතේ. ග්‍රේඩ් කියන්නේ නියමයිද? ඔව් great කියන්නේ නියමයි විශිෂ්ටයි කියන එක. මෙතනදී පුතේ අපි අදහස ගන්නවා that's great. ඒක නියමයි. හරි ඒක විශිෂ්ටයි. ඕක තමයි තේරුම. හරි. Now answer these questions. දැන් පුතේ මෙන්න මේ ප්‍රශ්න වලට අපි පිළිතුරු හොයන්න try එකක් දෙමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා
read the conversation and say whether the following statements are true or false. Read the conversation. කියවන්න මේ සර් අපි සංවාදය. ඔබදේ සර් අපි ආන්සර් වලට උත්තර ලියන්න ඕනද? පොතේ answers වලට උත්තර ලියන්න එපා. ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න. ප්‍රශ්න වලට answers ටික ලියන්න. හරි? හරි. මෙහෙමයි පොතේ. මේක ලියා ගන්න මම ඔයාලට වෙලාව දෙනවා. ටයිම් එකක් දෙනවා ඔයාලට ලියන පොතේ ලියන්න. මම උත්තර ටික මුලින් ප්‍රශ්න ටික පැහැදිලි කරලා දෙනවා. හොඳට බලන් ඉන්නකෝ. ඒක ඔයාලට help එකක් වේවි. It will help you. Definitely it will help you. අනිවාර්යෙන් ඔයාලට ඒක උදව්වක් වෙයි. හොඳට අහගෙන ඉන්න මම ප්‍රශ්න ටික පැහැදිලි කරලා ඔයාලට ලියන්න වෙලාව දෙනවා. Read the conversation. පොතේ conversation කියන වචනේත් ලියා ගන්න ඔයාලා. Conversation කියන්නේ සංවාදය. හරිද? Read the conversation. දැන් dialogue කිව්වොත් dialogue කියන්නේ පොතේ දෙබස. හරිද? dialogue කියන්නේ දෙබස. ඊට පස්සේ ඔය විදියට ඒ වචන වලට ආවේනික දේවල් තියෙනවා. ආවේනික තේරුම්, ආවේනික අදහස් තියෙනවා. එතකොට මෙතනදී අපි conversation එකක් කියලා කියන්නේ සංවාදයකට. මේ සංවාදය කියවන්න and say ඒ වගේම කියන්න whether the following statements following කියන්නේ පහත සඳහන් statements කියන්නේ මොකද පුතේ? සර් weather කියන්නේ මොකද්ද? weather කියන්නේ දෙකෙන් කෝකද කියන එක. හරි? weather කියන්නේ දෙකෙන් කෝකද? කාලගුණයේ weather නෙවෙයි ඔයි. හරි? ඔතනදී අදහස දෙකෙන් කෝකද කියන එක. එතකොට whether the following statements පහත ප්‍රකාශන statements කියන්නේ ප්‍රකාශ are true or false හරිද වැරදිද අන්න ඒ දෙකෙන් මොකද්ද කියලා කියන එක තමයි පුතේ මේකේ අදහස. එතකොට හරිද වැරදිද කියලා අහන්නේ. බලන්න. Lahiru has a pen friend in Japan. ලහිරුට pen friend කෙනෙක් හිටියා ජපානයේ. ඒක හරිද වැරදිද? හරි ඒක හරි. හරිනම් හොඳට අහගන්න. මෙහෙම හරියක් දාලා තිබුණට වැඩක් නෑ පුතේ. ප්‍රශ්නේ තියෙන්නේ හරියක් දාන්නද? නෑ සර් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ලියන්න ඕනේ true or false. false එතකොට සමහරු මේක ඉන්නවා t අකුර විතරක් දානවා. එහෙම කියලා නැහැ. ඒ නිසා මෙතනදී අපිට සිද්ධ වෙනවා true කියන වචනය ලියන්න. හරි. ඊට පස්සේ ඊළඟට there are no direct flights from Nagoya. දෙවෙනි එක තියෙනවා there are no නැතිලු පුතේ direct flights ඍජු ගුවන් යානා from Nagoya. Nagoya වල ඉඳලා ඍජු ගුවන් යානා නැද්ද පුතේ? false ඔව් ඍජු ගුවන් යානා තිබුණා. තිබිච්ච නිසා අපිට කියන්න වෙන්නේ මේක වැරදි කියලා. ඒ කියන්නේ false. හරි ඒ කියන්නේ false. ඊළඟ එක අහනවා false Lahiru called his pen friend. Lahiru call කරා යාගේ පෑනේ මිතුරට over the phone. over the phone කියන්නේ පුතේ දුරකථනය හරහා දුරකථනයෙන් යාළුවට ඇමතුවලු කතා කරා කියලා කියනවා. To ask about the airport pickup. එයාපෝට් එකෙන් කොහොමද ගන්න ඕනේ කියන එක අහන යාළුවට දුරකථන ඇමතුමක් දුන්නලු. ඒක හරිද? වැරදි පුතේ. It's a false. හරි. ඔයාලා ටෙක්ස්ට් බුක් එකේම මේක මාක් කරගන්න කලබල වෙන්න ඕනේ නැහැ. ලියා ගන්න. ඒ කියන්නේ මේක ප්‍රශ්නේ මෙහෙම කරන්න. ඇක්ටිවිටි කියන එක දාන්න පුතේ. මේක ලියා ගන්න ටයිම් දුන්නට පස්සේ හරිද? මෙහෙම දාන්න answer these questions කියලා දාන්න. දාලා A කියලා දාන්න. ඕක දාලා ඊළඟට numbers පිළිවෙලට 1 2 3 4 කියලා ඔයාලා answers ටික විතරක් දාගන්න. හරිද? මොකද මේක CR එකේද? මොකද පුතේ? CR එකේද? ඔව් CR එකේ. එතකොට ඔයා දාන unit එක 5.1 activity 5.1 ක්‍රියාකාරකම 5යි 1 ඒකේ answers ටික දාගෙන යන්න. හරි? ඊළඟට කියනවා Lahiru and his father Lahiru සහ ඔහුගේ තාත්තා will help mother to prepare dinner. dinner එක හදන්න උදව් කරાવી කියලා කියනවා. හරිද? true yes ඒක හරි පුතේ. උදව් කරાવી අයි තාත්තයි ලහිරුයි දෙන්නම උදව් කරනවා කියලා කිව්වා. ඒ නිසා මේක true. හරි ඒක true. හරි. ඔය ටික ඉක්මනට සටහන් කරගන්න. සර් ප්‍රශ්න ලියන්න ඕනේද? නෑ පුතේ ඕනේ නෑ. ප්‍රශ්න ලියන්න ඕනේ නෑ.
ඉවරයි සර්. good No sir. finish sir. good හරි ඊළඟ එකට අපි යමු ඉවරයි සර්. read the text කියවන්න මේ ඡේදය and complete the following sentences ඒ වගේම පහත වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා කියනවා Lahiru and his family are getting ready to මෙන්න මේක නම් පුතේ වාක්‍යම ලියන එක හොඳයි වගේ එහෙම නැත්නම් ආන්සර් එක විතරක් දාගත්තත් කමක් නැහැ Lahiru සහ ඔහුගේ පවුලේ අය getting ready සූදානම් වෙන්නේ මොකටද පුතේ go on a trip එකක් යන්න නැහැ welcome a friend යාළුවෙක් පිළිගන්න ඒ නිසා මේක තමයි ආන්සර් එක ඊළඟ එක Answer B. මොකද්ද පුතේ Answer B. yes answer B yes Lahiru's mother Lahiruගේ අම්මා knew about Nagoya ගැන දන්නවා ඔව් ඒක හරි talk much about Nagoya ගැන ගොඩක් කතා කරා හරි Nagoya ගැන දන්නවා හරියටම දන්නවා නම් පුතේ හැබැයි අම පස්ල් වෙන්නේ නැහැ ඒ වගේම talk much about Nagoya ගැන ටිකක් වැඩිපුර කතා කරා එහෙමත් දුන්නේ නැහැ did not know much about Nagoya Answer ගැන C. ඒ තරම් දන්නේ නැහැ answer C yes answer C and third one Lahiru and his family will Lahiru සහ ඔහුගේ පවුලේ අය will to pick up Lahiru's pen friend and his family Lahiruගේ පෑනේ මිතුරා සහ කට්ටියව ගන්න එයාපෝට් එකට යනවද පුතේ go Not no not go go. Answer will not go Answer yes B. answer B will not go to pick up Lahiru's pen friend and his family so these are the answers mark them මේ ටික ලියා ගන්න පුතේ සර් ප්‍රශ්න ලියන්න ඕනේද? නෑ පුතේ ප්‍රශ්න ඕනේ නෑ Finish sir. okay good finish sir. I have Finish. Finish. okay අනිත් දරුවෝත් ඉවරයිද තාම ලියන අය පේනවා මට I have finished sir. Finish sir. Finish sir. හරි Sir, තාම ලියන අපේ දරුවෝ තියෙනවා. තාම ලියන අය පේනවා සර් එහා පැත්තේ තව දෙකක් තියෙනවා. ඔව් පුතේ හරි මට මේ page එකට change වෙන්න විදියක් නැහැ මේ මේක තාම ලියන නිසා දැන් ඉවරයි නේද Yes sir. okay Yes. now last two Lahiru's pen friend has confirmed පුතේ Lahiru's pen friend Lahiruගේ පෑන මිතුරා has confirmed පුතේ confirm කියන්නේ මොකද්ද තහවුරු Email. කළා වචනේ ලියා ගන්න confirmed කියන්නේ තහවුරු කළා about his airport pickup එයා එයාපෝට් එකෙන් ගන්නෙ කොහොමද කියන එක තහවුරු කළා via airmail පුතේ airmail එකකින් තමයි මේක කරේ ඇත්තටම හරිද මොකද airmail කියලා කියන්නේ දැන් ඒ රටේ ඉඳලා මෙහෙට එනකොට තැපැල් සේවය හරිද ඒ නිසා airmail එකකින් කරේ email එකකුත් නෙවෙයි SMS එකකුත් නෙවෙයි ඒ නිසා උත්තරේ via airmail ඊළඟ එක the flight will take about flight එක ගණේවි 8.5 hours 8.5 සහ hours. භාගයක් පැය 8:00මාරක් Answer B. හරි ඔය දෙකත් ලියා ගන්නකෝ Finish sir.
No, sir. I have a finished, sir. Finished. Finish. okay okay wait Have finished, sir. සමහර යාළුවෝ තාම ලියනවා Finish, චුට්ටක් ඉන්න පුතේ I have Okay, finished. sir. I have finished, sir. Finished. හරි ඊළඟට Finished, sir. මේක ඉවරයි නේද පුතේ okay Yes, sir. Yes, sir. හරි Yes, sir. හරි Yes, sir. Yes, sir. දැන් එතනින් පස්සේ පුතේ අපි එනවා මෙන්න මෙහෙම හරිද activity 5.3 කොටසත් අපි කතා කරනවද ඒක අමාරුයි ටිකක් ඒක තියලා අපි එතනින් grammar part එකට යනවද මේකත් කතා කරලා යන්නේ ගොඩාක් නෑනේ එතකොට මේ ටික අපිට ඉවර කරන්න පුළුවන් so Okay. let's talk about this so let's discuss this paragraph activity 5.3 පහයි 3 ක්‍රියාකාරකම ඒකත් ඔයාලා හොමම් බලා ගන්නකෝ වචන ටික ලියා ගන්න අරගන්න ඇහෙන්නේ sir. ඇහෙන්නේ ඇහෙන්නේ sir. හරි now look at this Lahiru's friends and teachers came to know පුතේ මෙන්න Lahiru's friends ලහිරුගේ යාළුවෝ and teachers ඒ වගේම ගුරුවරු came to know කියන්නේ පුතේ ලියා ගන්න මේ සම්පූර්ණ කොටසම ලියලා came to know කියන්නේ දැනගන්න ලැබුණා came to know දැනගත්තා ඒ ඕනම අදහසක් came to know දැනගත්තා දැනගන්න ලැබුණා came to know සර් අපේ පොතේ වෙනස්. අපේ පොතේ ඔය ටික නෑනේ. ඔය ටික නෑ. textbook එකේ මේ ටික නෑ අපේ පුතේ නෑ. නෑ සර්. Answer. හරි 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 පොඩ්ඩයි වාක්‍යයක් නෑ නෑ sir. සර්. හරි මේකේ වාක්‍යයක් නෑ. හරි ඒ නැති වාක්‍ය තියෙන දරුවෝ ටික බලන්න නැති දරුවෝ ටික ඔහොමම ඉන්න තියෙන කොටස මේ වාක්‍යද නැත්තේ experience he had recently මේ ටිකද ඔව් සර්. Activity is a pen friend කියලා. ඔව් සර්. About how he is with Japanese pen friend. අන්න ඒ ටික විතරයි තියෙන්නේ. At හරි, the morning මට පොතේ assembly, Lahiri දැන් කතා spoke කරන එක- about he spend the vacation with his Japanese pen friend කියලා විතරයි තියෙන්නේ සර්. පොඩක් පුතේ හැමෝම කියන එක නතර කරන්නකෝ සිතුම් ඔයාගේ පොතේ මට ඇහුණ කලින් කියනවා ඔයාගේ එකේ තියෙන්නේ මේකද වෙන එකක්ද මේක sir. මේක නැතුව වෙන එකක් තියෙන කාගේද මලිත්ගේ. මලිත් හරි අපේ හරි මලිත් මේක තියෙන එක මගේ කියන්න sir. මගේ sir. At the morning Sir, මගේ assembly, Lahiri spoke about how he spent his vacation with his Japanese pen friend. හරි පොඩි කොටසක් නැත් ඊට පස්සේ good morning dear sir මෙතන ඉඳලා කොටස තියෙනව නේද ඔව් sir. හරි මේ ඔව් කොටස sir. ටික මේ කොටස් ටික මම මේකේ තියෙන එක කියන්නම් එතනින් පස්සේ කොටස් ටික හැමෝගෙම තියෙන නිසා අපි ඒක බලමු හරි ඒ නිසා අනිත් දරුවොත් දැන් මේකේ ස්ක්‍රීන් එකේ පේනවනේ ස්ක්‍රීන් එකේ පේන නිසා මේකේ තියෙන වචන ටික ලියා ගන්න මොකද මේකේ වචන වැඩි ඒ නිසා මේකේ අඩුපාඩු මේකේ මම කියන ටික ලියන්න came to know කියන එක ලියලා ලියන්න පුතේ came to know කියන්නේ දැනගත්තා දැනගන්න ලැබුණා හරි came to know came to know දැනගන්න ලැබුණා මේකේ වචන ප්‍රමාණය වැඩි ඒ නිසා මේක ලියමු came to know the rare experience පුතේ rare experience එක කියන්නේ දුර්ලභ අත්දැකීම rare experience හරියට ලියා ගන්න වචනේ rare experience RARE rare කියන්නේ දුර්ලභ අත්දැකීම he had recently he had කියන්නේ ඔහු ලබාගත්ත recently කියලා කියන්නේ මෑතක එතකොට ඔහු මෑතක ලබාගත්ත දුර්ලභ අත්දැකීම දැනගන්න ලැබුණ කාටද මේ ගුරුවරුන්ට ඉස්කෝලේ ගුරුවරු සහ යාළුවන්ට ඒ කියන්නේ he had a
pen friend his home එයාට එක්කන් එන්න පුළුවන් වුණා එයාගේ ගෙදරට ආවා හරිද පෑනේ මිතුරෙක් from Japan ජපාන ඉඳලා සා මෙන්න මේක තමයි මේ දුර්ලභ අවස්ථාව rare experience එක මොකද මෙහෙම දෙයක් වෙන්නේ හරි කලාතුරකින් එතකොට they invited him ඔවුන් ආරාධනා කළා ඔහුට to share කියන්නේ හුවමාරු කරගන්න his experience ඔහුගේ අත්දැකීම මොකද he got a friend from Japan එයාට ආව යාළුවෙක් ජපානයේ ඉඳලා එතකොට මේ rare experience එක මේ දුර්ලභ අවස්ථාව ගැන අත්දැකීම පන්ති අනිත් යාළුවෙක්ව හුවමාරු කරගන්න කියලා තමයි එයාට ආරාධනාව ලැබුණේ the following is the short speech පල්ලෙහෙන් තියෙන පුතේ කෙටි කතාවක් ලහිරු delivered ලහිරු කියපු ලහිරු තමන්ගේ යාළුවන්ට කියපු කතාවක් තමයි මෙතන තියෙන්නේ at the morning assembly උදෑසන රැස්වීමේදී morning assembly කියන්නේ උදෑසන රැස්වීම morning assembly එතකොට උදෑසන රැස්වීමේදී ලහිරු පවත්වපු කතාව කෙටි කතාව තමයි මෙතන තියෙන්නේ read it and answer the questions that follow read it කියවන්න මේක and answer ඒ වගේම පිළිතුරු දෙන්න the questions that follow පහතින් තියෙන ප්‍රශ්න වලට ඔබතේ delivered කියන එකේ තේරුම මොකද්ද සර් delivered කියන්නේ පුතේ කතාවක් වගේ එකක් පැවැත්වුවට හරිද කතාවක් වගේ එකක් පවත්වනවා කියන්නේ delivered කතාවක් පැවැත්වුවා කියන්නේ delivered ඊට අමතරව පුතේ අපි delivered කියන වචනේ පාවිච්චි කරනවා දැන් මෙතනදී ඒ තේරුම ඊට අමතරව අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපි ওই මොන හරි බඩුවක් එහෙම ඕඩර් කරාට පස්සේ ඒක බෙදා හරිනවා කියන අදහසේදී ඕක පාවිච්චි කරනවා හරි බෙදා හරිනවා කියන අදහසේදී ඕක පාවිච්චි කරනවා ඒ වගේම පුතේ තව එක තේරුමක් තියෙනවා තේරුම් තුනම තේරුම් කීපයක් කියන්නම් වැදගත් වෙන සාමාන්‍යයෙන් deliver a baby කියලා වගේ එකක් තිබුණොත් එහෙම ඒකේ අදහස තමයි අර මවක් දරුවෙක් බිහි කරනවා කියන එක. එනිසා ඔය බුද්දිසම් සම්බන්ධ පොත්වල ඔය ඉංග්‍රීසි මීඩියම් කරන ඉන්නවනම් දහම් පාසල ඉංග්‍රීසි මීඩියම් යන කට්ටිය ඕවා දන්නවා. මොකද එයාලගේ ඔය තියෙනවා සිද්ධාර්ථ කුමාරයා සහ මහාමායා දේවිය සම්බන්ධ කතාවල ඔය වචනේ deliver a prince called Siddharth. හරි ඔන්න ඔය විදියට ඔක තියෙනවා. එතකොට ඒවා පොතේ අලුතෙන් ඒව නෙවෙයි ඊළඟට ඒකෙම තියෙනවා ඉංග්‍රීසි මීඩියම් දහම් පාසල් පොත් ටික අරගෙන බලන්න ඒවයි තියෙනවා. ඒ වගේම පාසලෙත් ඉංග්‍රීසි මීඩියම් ඒ කියන්නේ පාසලේ යාලට ඉංග්‍රීසි මීඩියම් බුද්දිසම් නැහැනේ. ඒක සිංහලෙන්නේ තියෙන්නේ. ඒක නිසා තමයි ඔයා මග ඇරිලා ඇත්තේ. ඒ නිසා ඒක තියෙනවා ඒ වගේ තැන්වල. පොඩි ස්ටෝරීස් තියෙනවා ඒවා කියවලා බලන්න. කඩේ වෙනම පොත් තියෙනවා ඔයි බුද්දිසම් සම්බන්ධ බුද්දිස්ට් කැරක්ටර් එක සම්බන්ධ ඒවා ඒවා තියෙනවා. එතකොට delivered at the morning assembly උදෑසන රැස්වීමේදී ලහිරු විසින් පවත්වපු ලහිරු කරපු කෙටි කතාව තමයි මෙතන තියෙන්නේ. read it කියවන්න මේක and answer the questions answer කියන්නේ පිළිතුරු දෙන්න the questions that follow ඊට පහලින් තියෙන ප්‍රශ්න වලට. okay now let's discuss this page. අපි කතා කරමු ලහිරු පවත්වපු කතාව මොකද්ද ඒකේ මොනවද තියෙන්නේ කියලා. හරියට බලන් ඉන්න පුතේ ටිකක් boring හරිද I know that you feel bored ඔයාලට දැනනවා ටිකක් එපා වෙලා වගේ මොකද that's why because we discuss some phrases some paragraphs අපි කතා කරන්නේ ඡේද ටිකක් වාක්‍ය ඛණ්ඩ ටිකක් ඒ නිසා මේකේ වචන තියෙනවා ඔයාලා ලියන්න ඕනේ ඔයාලා අහන් ඉන්න ඕනේ හරි ඒ නිසා මේකේ grammar point එකක් තිබුණා නම් ලස්සනට clear වෙන්න පැහැදිලි කරන්න තිබ්බා board එක use කරලා දැන් මේක ඔයාලට ඉතින් කියලා දෙන්න එපයි ඒ නිසා මේ කොටස් වල තියෙන grammar parts අපි ඉවර කරලා තියෙන නිසා දරුවන්ට තියෙන්නේ මේ කොටස් ටිකේ වචන සහ මේ දේවල් ඉගෙන ගන්න. මොකද ඔයාලා 7 වසරේ පොතේ වචන දන්නේ නැතුව ඇති ගොඩක්. ඒ ගෙදරනේ හිටියේ. ඊට පස්සේ 8 වසරත් එහෙමයි. දැන් අවුරුද්දෙන් භාගයක් විතර ගෙදර. එතකොට මේකත් මේ වෙලා 9ට යද්දි පුතේ 9 කියලා කියන්නේ ඉංග්‍රීසි විෂය නිර්දේශය අමාරුම එක. හොඳට අහන්නකෝ. 11 වසරටත් වැඩිය පුතේ 9 වසර විෂය නිර්දේශය අමාරුයි. හරිද? ඒ නිසා කලින් උසස් පෙළ තිබිච්ච කොටස් පවා ඉංග්‍රීසි වල ජෙනරල් ඉංග්‍රීසි වලට තිබිච්ච කොටස් පවා දැන් තියෙනවා 9 වසර ටෙක්ස්ට් බුක් එකේ 9 වසරේ තියෙනවා. ඒ නිසා මේ දේවල් ගැන හොඳ අවබෝධයක් නැතුව පුතේ 9ට ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ වචන පාඩම් කරන්න මේ තියෙන ප්‍රකාශන ගැන අවධානය දෙන්න.
ඒ වචනවල භාවිතය ගැන අයිඩියා එකක් ගන්න ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට තියෙනවා. හරි. මේකෙත් වචන ටික අමාරුයි පුතේ දුවේ. හරියට වචන ටික ලියා ගන්න. හරි. මේකෙත් වචන ටික අමාරුයි. Good morning dear sir. සුබ උදෑසනක් sir. Teachers and friends. මෙන්න කතාව පටන් ගන්නවා. Good morning සුබ උදෑසනක්. ආදරණීය sir, teachers, ගුරුවරුනි and friends යහළුවනි. I would like to share මම කැමති share හුවමාරු කරගන්න a recent experience recent කියන්නේ මෑතක ගත්ත recent ලියන වචනේ recent කියන්නේ මෑතක මේ ළඟදී කියන එක මෑතක මේ ළඟදී එයාට ලැබිච්ච අත්දැකීම experience I had මම ලබා ගත්ත. එතකොට මම මෑතකදී ලබා ගත්ත අත්දැකීම සම්බන්ධව තමයි මේ අදහස මෙයා මේ හුවමාරු කරගන්න හදන්නේ. සර් රීසන්ට් කියන්නේ මොකද්ද? මෑතක පුතේ. recent කියන්නේ මෑතක. I spent my last vacation. I spent මම ගත කළා my last vacation මගේ අන්තිම නිවාඩුව vacation එක කියන්නේ නිවාඩුව පාසල් නිවාඩුව මං ගත කළා මගේ අවසාන නිවාඩුව with my Japanese pen friend කා සමගද පුතේ මගේ ජපන් පෑනේ මිතුරා සමග ජපන් පෑනේ මිතුරා ජපන් යාළුවා එක්ක කෙන්ටා අකිමොටෝ යන මොකද්ද? මොකද්ද පුතේ spent spent කියන්නේ ගත කළා සල්ලි වගේ දෙයක් නම් spent කියන්නේ වැය කළා හරි ඔයයි තේරුම් දෙකම මේ තියෙන ඒවා සර් ඔක්කොම කියන්නේ මේවා වැදගත් නිසා දැන් spent money කිව්වොත් මුදල් වැය කරා මුදල් වියදම් කළා හරි කාලය නම් ගත කළා ඔය වගේ එකක් එන්නේ එතකොට මෙතනදී කියනවා I spent my last vacation මම ගත කළා මගේ පාසල් නිවාඩුව කියලා හරි මම ගත කළා මගේ පාසල් නිවාඩුව with my Japanese pen friend Kenta Akimoto මගේ ජපන් පෑන මිතුරා Kenta Akimoto එක්ක whom we affectionately called Ken මෙතනදී පුතේ මෙන්න මේක 9 වසරේ තියෙන ටිකක් බැරෑරුම් පාඩමක් හරි 9 වසරේ තියෙන තරමක් බැරෑරුම් පාඩමක් මේකට අපි කියනවා relative pronouns කියලා හරි relative pronouns කියලා කියන්නේ මෙතෙන්දි පුතේ අයිතියක් පෙන්නනවා හරිද whom කියන්නේ මෙතනදී අයිතිය පෙන්නනවා අදාළ යාළුවා කෙන්ට අකිමටෝට එතකොට මෙතන කියනවා whom කියන්නේ සාමාන්‍ය තේරුම කාටද කියන එක පුතේ හරිද whom කියන එකේ සාමාන්‍ය තේරුම කාටද we affectionately මෙන්න පුතේ affectionately කියලා කියන්නේ ආදරයෙන් හරිද බොහෝම හිතමිත්‍ර කුළුපග කියලා අපි කියන්නේ හරි මාර යාළුයි මාර ෆ්‍රෙන්ඩ්ලි affectionately ආදරෙන් එහෙම නැත්නම් ඊටාම හිත මිත්‍රව affectionately කියන්නේ ඒකයි call Ken එතකොට යාට affectionately කියන්නේ පුතේ ආදරෙන් එහෙම නැත්නම් ඊටාම හිත මිත්‍රව affectionately මේක කියනවා මේ කෙන්ට අකිමටෝ කියන යාළුවට අපි ආදරයට කියන්නේ අපි ඉතාම ආදරෙන් කියන්නේ කවුරු කියලාද කෙන් කියලා මොකද කෙන්ට අකිමටෝ කියලා කියනවට වඩා අපි යාට ආදරයට කියන නම තමයි කෙන් ඕකයි කියන්නේ කෙන්ටා means healthy and strong ඔන්න පුතේ නමේ තේරුම පැහැදිලි කරනවා කෙන්ටා means කෙන්ටා කියලා කියන්නේ එහි අදහස එහි අරුත means කියන්නේ එහෙමයි Kenta means Kenta කියන එකේ අරුත අදහස healthy and strong සෞඛ්‍ය සම්පන්නයි and strong ශක්තිමත් healthy and strong සෞඛ්‍ය සම්පන්නයි ඒ වගේම ශක්තිමත් සෞඛ්‍ය සම්පන්නයි ඒ වගේම ශක්තිමත්. ඕක තමයි මේ කෙන්ටා කියන එකේ තේරුම. Recently his parents recently කියන්නේ පුතේ කලිනුත් අපි කතා කරා මෑතකදී recently his parents එයාගේ දෙමව්පියෝ and his little sister සහ එයාගේ
පුංචි සහෝදරිය little sister came to Sri Lanka. ආවා ශ්‍රී ලංකාවට. ආවා came to Sri Lanka. ශ්‍රී ලංකාවට ආවා. For a short holiday. මෙයා ආවේ short holiday එකකට. කෙටි නිවාඩුවකට තමයි ආවේ. Now I am going to tell you, දැන් මම ඔයාට කියන්නයි යන්නේ what I learned, කුමක්ද මම ඉගෙන ගත්තේ about Japan, ජපානය ගැන and its people, සහ එහෙ මිනිස්සු ගැන. ඒකේ මිනිස්සු ගැන, ජපානය කියන රට ගැන සහ ඒ ජපානයේ ඉන්න මිනිස්සු ගැන මම මොනවද ඉගෙන ගත්තේ කියන එක තමයි මම මේ දැන් ඔයාලට කියන්න යන්නේ. මොකද්ද පුතේ? learn කියන්නේ මොකද්ද සර්? learned කියන්නේ පුතේ ඉගෙන ගත්තා. learn කියන එකේ past verb එක. අතීත ක්‍රියාව තමයි learned කියන්නේ. L E A R N learn කියන්නේ ඉගෙන ගන්නවා. learned කියන්නේ ඉගෙන ගත්තා. හරි. ඔන්න අපි යන් ඊළඟ ඡේදයට. ඇකිමොටෝ කියන්නේ මොකද්ද? පුතේ අකිමටෝ කියලා කියන්නේ නමක් පුතේ. හරිද? ඒකේ තේරුම නම් මේකේ සඳහනක් නැහැ. කෙන්ට අකිමටෝ කියන්නේ එයාගේ නමේ කොටසක්. හරි. Japanese people can be described. මෙන්න පුතේ ජපානයේ මිනිස්සු ගැන මෙන්න මෙයා දැන් මුලින් ඉඳලම පැහැදිලි කරගෙන යනවා. Japanese people. ඔව්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ සර්. හරි. Japanese people, ජපානයේ මිනිස්සු can be described. පුතේ can be කියන්නේ පුළුවන්. Described කියන්නේ විස්තර කරන්න. Described විස්තර කරන්න. එතකොට ජපානයේ මිනිස්සු විස්තර කළ හැකි, විස්තර කරන්න පුළුවන් කියලා කියනවා using several words. Using කියන්නේ පුතේ පාවිච්චි කරමින් several words. several කියන්නේ පුතේ බොහෝ වචන කියන එක. බොහෝ. several කියන එකේ සාමාන්‍ය අදහස ඒකයි. බොහෝ. several. several කියන්නේ බොහෝ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කීපයක්. several. several words. වචන බොහොමයක් පාවිච්චි කළා. එහෙම නැත්නම් මේකේ වචන, ඒ කියන්නේ වචන යම් ප්‍රමාණයක් පාවිච්චි කළා අපිට පුළුවන් මේ ජපන් මිනිස්සු විස්තර කරන්න. They are polite. මෙන්න පළවෙනි වචනේ. They are polite. polite කියන්නේ විනීතයි. මේ අය හරි විනීතයි. ඊළඟට clean. හරි පිරිසිදුයි. kind. හරි කරුණාවන්තයි. kind කියන්නේ කරුණාවන්තයි. එතකොට මේ කට්ටිය හරි විනීතයි, හරිම පිරිසිදුයි, ඒ වගේම කරුණාවන්තයි. ඊළඟ වචනය intelligent. intelligent කියන්නේ බුද්ධිමත්. බුද්ධිමත්. Yes, බුද්ධිමත්. Intelligent. Japanese people are intelligent. Japan මිනිස්සු බුද්ධිමත්. And next word hard working. ඊළඟ වචනේ hard working. hard working කියන්නේ පුතේ මහන්සියෙන් වැඩ කරන සුළු. මහන්සියෙන් වැඩ කරන. ඔව් මහන්සියෙන් වැඩ කරන සුළුයි. එතකොට මේගොල්ලෝ they are polite විනීතයි, clean පිරිසිදුයි, kind කාරුණිකයි, intelligent බුද්ධිමත්, hard working දැඩිසේ මහන්සියෙන් වැඩ කරනවා, and respectful ඒ වගේම ගෞරවනීයයි. respectful කියන්නේ ගෞරවනීයයි. respectful ගෞරවනීයයි, and punctual. පුතේ punctual කියන්නේ වෙලාවට වැඩ කරනවා. punctual වෙලාවට වැඩ කරනවා. ඒ නිසා පුතේ මේවා එනවා යා කරන්න, තේරුම යා කරන්න එනවා එක එක විදියට මේ වචන ප්‍රශ්නවල යෙදෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ මේවා ලියා ගන්න. රවින්දු සර් පන්තිල් කියන්නේ මොකද්ද? වෙලාවට වැඩ කරනවා කියන එක. කවුද මේ රවින්දු punctual කියන්නේ මොකද්ද? වෙලාවට වැඩ කරනවා. ඈනුන් යව ඉන්නව මම දැක්කා. හරි ඔන්න අවධානය තියාගන්න ඕනේ. හරි. ඊට
respectful කියන්නේ මොකද්ද? respectful කියන්නේ ගෞරවනීයයි. ඊළඟට අනිත් දරුවා තව කවුරු හරි අහුව මොනවා හරි. සර් hard working කියන්නේ මොකද්ද? hard working කියන්නේ මහන්සියෙන් වැඩ කරනවා කියන එක. තව දරුවෙක් මොනවා හරි අහුවද? හරි. ඒ නිසා පුතේ ජපාන් මිනිස්සු මහන්සියෙන් වැඩ කරනවා. ඒ වගේම හරිම ගෞරවනීයයි, බුද්ධිමත්, කරුණාවන්ත, පිරිසිදු, විනීත. ඒ ඔක්කොටම වඩා වැදගත් මේක තමයි අන්තිමට තියෙන්නේ. වෙලාවට වැඩ කරන සුළු මිනිස්සු. වෙලාවට වැඩ කරනවා. their trains මෙන්න බලන්න පුතේ වෙලාව කොච්චර හොඳට වැඩ කරනවද කියලා. ලංකාව වගේමයි. හරිද? ලංකාවේ වගේමයි. බලන්න එහෙමද කියලා. their trains එයාලගේ කෝච්චි, එයාලගේ දුම්රිය are among හරිද? ඒවා තියනවලු පුතේ අතරේ, among කියන්නේ අතරේ the world's most punctual ලෝකේ වඩාත්ම වෙලාවටම වැඩ කරන දුම්රිය අතරේ මේ ජපාන දුම්රිය තියනවලු with an average delay පුතේ delay එක කියන්නේ ප්‍රමාදය average delay එක කියන්නේ දැන් අපි හිතමු පුතේ කෝච්චියක් ප්‍රමාද වීමේ සම්භාවිතාව හරිද කෝච්චියක් ප්‍රමාද වෙන්න තියෙන ඉඩකඩ හරි average එක සාමාන්‍ය අගය කියලා අපි කියනවා හරි කෝච්චියක් ප්‍රමාද වෙන්න පුළුවන් සාමාන්‍ය අගය පුතේ 18 seconds තප්පර 18යි ඒ කියන්නේ හිතන්න පුතේ කෝච්චියක් පරක්කු වෙනවා නම් පරක්කු වෙන්න පුළුවන් තප්පර 18යි ලංකාවේ වගේමයිනේ හරි ලංකාවෙත් එහෙමයි තප්පර නෙමෙයි විනාඩි හරි ඔව් මෙහෙ විනාඩිත් නෑ සමහරවිට පුතේ පැයක් දවස් ගණන් පරක්කු වෙන වෙලාවල් තියෙනවා හරි එන්නෙම නෑ ඊට පස්සේ ඒව දන්නේත් නෑ හරි හැබැයි මෙහෙ දැන් අපි ආදර්ශයට ගමුකෝ මෙහෙ එක ජපානය එතකොට ජපානයේ පුතේ වෙලාව කියන එක දුම්රියක් ප්‍රමාද වෙනවා නම් ඒ ප්‍රමාද වෙන්න පුළුවන් සාමාන්‍ය අගය තප්පර 18යි හරි ඊට වඩා කෝච්චියක් ප්‍රමාද වෙන්නේ නැහැ one of the trains has a speed ඒ විතරක් නෙමෙයි පුතේ ආසන්න වශයෙන් මේ එක දුම්රියක one of the trains හරි මේ දුම්රියන්ගෙන් එකක has a speed වේගයක් තියෙනවා of nearly 500 kilometers per hour kmph පැයට කිලෝමීටර් 500ක් හරිද ඒ කියන්නේ පැයක් ඇතුළතදී පුතේ කිලෝමීටර් 500ක් යනවා ඒ කියන්නේ ලංකාවේ නම් දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට තියෙන්නේත් මං හිතන විදියට 400 ගානයි හරි එතකොට විනාඩි 40කින් 45කින් විතර පුළුවන් ගාල්ල ඉඳලා මාතර ඉඳලා යාපනයේ කෙළවරට යන්න හරි එහෙම පුළුවන්ද මෙහි බෑ මෙහි නම් යනවා සාමාන්‍යයෙන් පැය 6ක 7ක විතර වගේ ගමනක් ඊටත් දැන් ඒ වගේ මට්ටමකින් පුළුවන් යන්තම් යා ගන්න නැත්නම් ඊටත් වැඩි හරි හැබැයි එහෙ පැයක් විනාඩි 45ක් යද්දී එහෙ කෝච්චි කියන්නේ ඒ තියෙන මට්ටමේ හැටියට අපිට එච්චර ස්පීඩ් එකක් තියෙනවා ඒ වගේම ප්‍රමාදයක් වෙන්නෙම නැහැ ඊළඟට they are also intelligent ඒගොල්ලෝ එසේම දරුවෙක් මොන හරි ප්‍රශ්නයක් ඇහුවද සර්නාලි කියන්නේ මොකද්ද nearly කියන්නේ ආසන්න වශයෙන් මේ තියෙන්නේ nearly ආසන්න වශයෙන් ඩිලේ කියන්නේ මොකද්ද? ඩිලේ කියන්නේ පුතේ ප්‍රමාදය පරක්කුව හරි එතකොට කියනවා they are also intelligent and hard working ඒගොල්ලෝ ඒ වගේම බුද්ධිමත් ඒ වගේම මහන්සියෙන් වැඩ කරනවා they have access to amazing technology පොතේ access කියලා කියන්නේ අවසරය කියන එක හරි ඒගොල්ලන්ට පිවිසෙන්න අවසරයක් තියෙනවා හැකියාවක් තියෙනවා හරි access සර් amazing කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ amazing කියන්නේ amazing කියලා කියන්නේ පුදුම සහගත හරිද access කියලා කියන්නේ පුතේ ප්‍රවේශයක් තියෙනවා කියන එක එහෙම නැත්නම් ඇතුල් වෙන්න පුළුවන් හරි ඇතුල් වෙන්න හැකියාව තියෙනවා to amazing technology පුදුම සහගත තාක්ෂණයකට එනිසා තාක්ෂණය අතින් ගත්තොත් පුතේ මාරයි for example උදාහරණයක් විදියට Ken's father කෙන්ගේ තාත්තා has a waterproof mobile phone එයාගේ තාත්තට තියෙන්නේ ජලය යන්නේ නැති waterproof හරිද ඒ කියන්නේ ජලයට ප්‍රතිරෝධී වෙන ඒ කියන්නේ ජලය ඇතුළට ගමන් නොකරන හරිද මොබයිල් ෆෝන් එකක් ඊට පස්සේ
my friend even told me මගේ යාළුවා පවා මට කියලා තියෙනවා. even කියන්නේ පවා කියන එක. හරි. even කියලා කියන්නේ පවා කියන එක. එතකොට මගේ යාළුවා පවා මට කියලා තියෙනවා that මෙන්න මේක there is a building එහෙ තියෙනවා building එකක්. හරි. එහෙ තියෙනවා building එකක් with a highway එකකුත් එක්ක අධිවේගී මාර්ගයකුත් එක්ක passing through it. හරිද? passing through it. ඒ කියන්නේ පුතේ අධිවේගී මාර්ගයකුත් යනවා මේ building එක ඇතුලේ. හරි. එච්චරට තාක්ෂණයක් තියෙනවා කියන එක තමයි අදහස. හරි. සර් ඒක මොකක්ද? ඔව් ඒ වගේ එකක් වෙන්නේ නැති පුතේ. හරි. according to Ken පුතේ ලියන වචනේ according කියන්නේ අනුව. according කියලා කියන්නේ අනුව. Japanese people Japan මිනිස්සු are very strong willed. පොතේ strong කියලා කියන්නේ දැඩි. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ওই willing කියන වචනය මේක ලියන්න එපා කියලා ඉවර වෙනකන්. willing කියලා කියන්නේ පොතේ සාමාන්‍යයෙන් කැමති කියන එක. හරිද? එතකොට strong කියන්නේ දැඩි. ඊට පස්සේ willing කියලා කියන්නේ කැමති කියන එක. එතකොට strong willed කියන එකේ සමස්ත තේරුම ගැලපෙනවා. හරිද? සමස්ත අදහස ගැලපෙනවා. ශක්තිමත් කැමැත්තක් තියෙනවා කියන එක. එතකොට ඒගොල්ලෝ ගාව එයාලා ජපන් මිනිස්සු හරි ශක්තිමත් කැමැත්තක් තියෙන මිනිස්සු. හරි. according to Ken Japanese people are very strong willed. දැඩි ආශාවන්ගෙන් තියෙන ඇත්තටම කෙටියෙන් ගත්තොත් පුතේ strong willed කියලා කියන්නේ යම්කිසි දෙයක් තමන්ට ළඟා කරගන්න. හරිද? දැඩි උවමනාවක් දැඩි කැමැත්තක් තියෙනවා කියන එක. ඕක තමයි සරලම අදහස. ඒ නිසා very strong willed කියලා කියන්නේ යමක් ඉටු කරගන්න තියෙන දැඩි කැමැත්තක් තියෙනවා හැම වෙලේම ජපන් මිනිස්සු ගාව. ඒ කියන්නේ යාළට දෙයක් හිතුනොත් එයාලා ඒක කරනවාමයි. ඒක කරන්න ඕනේ කියන කැමැත්තේ මිනිස්සු ගාව තියෙනවා. ඕක තමයි සරල අදහස. they experience මේ බලන්න ලංකාවට වගේද කියලා කරදර. they experience nearly 1500 earthquakes. භූමිකම්පා පුතේ ආසන්න වශයෙන් 1500ක්. හරිද? ආසන්න වශයෙන් 1500ක් විතර සිද්ධ වෙනවා a year වසරකට. එතකොට හිතන්න අපේ වගේ නම් අපේ කොහොමද කියලා. අපේ නම් එහෙම වුණොත් එච්චරයි කරන්න වෙන්නේ. භූමිකම්පාවක් වෙලා රට හදනවා. එතකොටම ආයි කැඩෙනවා. ආයි හදාගෙන ඉඳ එනකොට ආයි කැඩෙනවා. එහෙම හදන්න නැතුව අතහැරලා දානවා. හරි ඒ වගේ තමයි මෙහෙ වුණා නම් වෙන්නේ. එතකොට මෙතනදී කියනවා මෙයාලට අවුරුද්දකට භූමිකම්පා 1500ක් විතර මුණ ගැහෙනවා. ඒ කියන්නේ 1500කට විතර මේ මිනිස්සු මුණ දෙනවා අවුරුද්දකට භූමිකම්පා. හරිද? ඊට පස්සේ මෙතන කියනවා despite this experience. පුතේ despite කියලා කියන්නේ නොසලකා. ලියා ගන්න වචනේ මේවා අමාරුයි පුතේ. මොකද කරන්නේ ඉතින්? මේ අච්චු පොතේ තියෙන වචන. හරි? මම හිතලා අමාරු කරේ නෑ පුතේ. despite කියලා කියන්නේ නොසලකා. එතකොට මොකක් නොසලකාද? despite this experience මෙන්න මේ අත්දැකීම නොසලකා. ඒ කියන්නේ මේ භූමිකම්පා 1500ක් අවුරුද්දකට එනවා කියන අත්දැකීම ඒගොල්ලෝ නොසලකා හරිනවා. ගණන් ගන්නවත් නැහැ. they always stand up strong. ඒගොල්ලෝ නිතරම හැමදාම always කියන්නේ ඒකයි. ඒගොල්ලෝ හැමදාම stand up strong නැගී හිටිනවා ශක්තිමත්ව. ඒ නිසා මේගොල්ලෝ නැගී හිටිනවා ශක්තිමත්ව මේ තියෙන භූමිකම්පා තත්ත්වය නොසලකා හැරලා දාලා. අන්තිම ඡේදේ ඉක්මනට බලමු. It's amazing. ඒක හරි පුදුම සහගතයි. To know about what they feel about cleanliness. මෙන්න පුතේ. It's amazing. ඒක හරිම පුදුමාකාරයි. To know about what දැනගන්නට ලැබෙන එක දැනගන්න එක about what they feel ඒගොල්ලොන්ට මොකක්ද දැනෙන්නේ කියලා. what they feel about cleanliness. පුතේ cleanliness කියලා කියන්නේ පිරිසිදුකම. එතකොට එයාලගේ පිරිසිදුකම ගැන ඒගොල්ලෝ මොනවද හිතන්නේ මොනවද එයාලට දැනෙන්නේ කියන දේ දැනගන්නත් පුදුමයි. they do not wait for anybody. ඒගොල්ලෝ මොකද පුතේ? සර් මට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කැඩි කැඩි මේ ඇහෙන්නේ වීඩියෝ එක දාන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි දැන් නම් මං හිතන්නේ දුවට එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඇහුණා කියන එක. හරි. ඔව් දැන්
හරි අතරමැදදී ගැටලුවක් ආවොතින් කියන දේවල් ටික අහගෙන හරින්න වීඩියෝ එක මම එවන්නම්. හරි. වීඩියෝ එකෙන් අඩුපාඩු ටික හදාගන්න. දැනට පුළුවන් උපරිමයකට වචන ලියා ගන්න ඒ ටික කරන්න try එකක් දෙන්න. හරි. ඊළඟට they do not wait for anybody. ඇත්තටම පුතේ ජපානයේ ළමයි ගත්තොත් හරිද ජපානයේ පළවෙනි අවුරුදු කීපය අර පින්ලන්තේ වගේ ජපානයේ ඇතුලේ පළවෙනි අවුරුදු 3 කියන්නේ ඉස්කෝලේ 1 2 3 කියලා හිතන්න. ඒ කාල වකවානුව තුල කිසිම දෙයක් පුතේ ලියන්න දෙන්නේ නැහැ. හරි. එනිසා යාලට කරන්න දෙන්නේ සාමූහික ක්‍රියාකාරකම්, පරිසරය සම්බන්ධ දේවල්. ඒවා තමයි විඳින්න දෙන්නේ. ඒ වගේම එයාලගේ පුතේ පාසල් පද්ධතිය තුල ගත්තොත් එයාලගේ টয়ලට් එකක්වත් ක්ලීන් කරන්න සේවකයෝ නැහැ. තමන් පාසලේ එක වසරේ ඉඳලා තමන්ට අදාළ එහෙම නැත්නම් පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමන්ගේ පන්ති කාමරය දැන් අපේ නම් අම්මලා අතු ගාලා දෙනවනේ මුලින්. හැබැයි ඒවයි එහෙම නැහැ. ඒ ළමයි ප්‍රැක්ටිස් කරනවා චූටි කාලේ ඉඳලම තමන්ගේ ගෙදර වටපිටාව සහ පන්ති කාමරය පාසල් ඒ කියන හැම තැනම පුතේ පිරිසිදුව තියාගන්න. තමන්ගේ මේසෙ පිළිවෙලට තියාගන්න, ගෙවල් ලස්සනට තියාගන්න, ගෙවල් සරසන්න. ඒ වගේ සියලු දේවල් පුතේ ජපන් ළමයින්ට චූටි කාලේ ඉඳලම කියලා දෙනවා. එතකොට ඒ වගේ මෙන්න කියනවා they begin their day by cleaning. They begin their day. ඔවුන් පටන් ගන්නවා පුතේ begin කියන්නේ පටන් ගන්නවා ආරම්භ කරනවා කියන එක begin. ඒගොල්ලෝ පටන් ගන්නවලු යාළගේ දවස by cleaning පිරිසිදු කිරීමෙන් their homes එයාලගේ ගෙදර. ඒ කියන්නේ ජපානයේ දරුවෝ පුතේ තමන්ගේ ජපන්නු හරිද දරුවෝ විතරක් නෙවෙයි හැමෝම තමන්ගේ ගෙදර පිරිසිදු කරලා තමයි දවස පටන් ගන්නෙ. And the surrounding areas. Surrounding කියන්නේ අවට වටපිටා, area කියන්නේ ප්‍රදේශ. එතකොට තමන්ගේ වටපිටාවේ තියෙන ප්‍රදේශ ටික area එක. Surrounding කියන්නේ පුතේ සරල තේරුම වටපිටාව. එතකොට තමන්ගේ වටපිටාව පිරිසිදු කරලා තමයි ජපන්නු තමන්ගේ වැඩ පටන් ගන්නෙ. anybody කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා දරුවෙක්. පුතේ anybody කියලා කියන්නේ ඕනෙම කෙනෙක්. හරි. ඕනෙම කෙනෙක් anybody. නැත්නම් අපිට කියන්න පුළුවන් කවුරු හෝ කෙනෙක් කවුරු හරි. ඔව්. amazing කියන්නේ මොකද්ද? amazing කියන්නේ පුතේ පුදුමයි කියන එක. පුදුම සාගතයි amazing. anybody කියන්නේ මොකද්ද? anybody කියන්නේ පුතේ කවුරු හරි. සරලම තේරුම ඇත්තට මේක ඕනෙම කෙනෙක් කවුරු හරි කමක් නැහැ කියන්නේ කවුරු හරි. එතකොට මේකේ අදහස they do not wait for anybody. ඒගොල්ලෝ කවුරුවත් එනකන් මග බලන් ඉන්නේ නැහැ. ඔක තමයි තේරුම. to clean their own surrounding. තමන්ගේම වටපිටාව පිරිසිදු කරගන්න කවුරුවත් එනකන් බලන් ඉන්නේ නැහැ. they begin their day. ඒගොල්ලෝ පටන් ගන්නවා යාළගේ දවස by cleaning their homes. තමන්ගේ ගෙදර පිරිසිදු කරලා ඊළඟට අහලා තියෙනවා begin කියන්නේ මොකක්ද කියලා. begin කියන්නේ පුතේ පටන් ගන්නවා, ආරම්භ කරනවා. begin their day by cleaning their homes. තමන්ගේ නිවස පිරිසිදු කරලා තමයි වැඩ පටන් ගන්න. and surrounding ඒ වගේම වටපිටාව. they see ඔවුන් දකිනවා it as their duty. ඒක තමන්ගේ වගකීමක්, රාජකාරියක් විදියට දකිනවා. they see it as their duty. yes. තමන්ගේ රාජකාරියක් විදියට දකිනවා තමන්ගේ ගෙදර පිරිසිදු කරලා වැඩ පටන් ගන්න එක. to clean and to maintain a clean neighborhood. ඒක විතරක් නෙවෙයි පුතේ. to be clean මුලින්ම පිරිසිදු වෙන එක and to maintain කියන්නේ පුතේ පවත්වා ගන්නවා. maintain පවත්වා ගන්නවා. ඊළඟට දරුවෙක් අහලා තියෙනවා surrounding කියන්නේ මොකක්ද කියලා. පුතේ surrounding කියන්නේ වටපිටාව. surrounding කියන්නේ වටපිටාව. එතකොට they see it their duty to be clean. තමන්ගේ සර් ඔව් මේන්ටේන් කියන්නේ මොකද්ද? පවත්වා ගන්නවා. maintain පවත්ව ගන්නවා. එතකොට තමන් පිරිසිදු වෙන එක සහ පවත්ව ගන්න එක a clean neighborhood. පුතේ neighborhood කියලා කියන්නේ අසල්වාසීත්වය. හරිද? neighborhood කියන්නේ අසල්වාසීත්වය. කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? maintain කියන්නේ මොකද්ද? maintain කියන්නේ පවත්වා ගන්නවා. පවත්වා ගන්නවා. a clean neighborhood. ඊළඟ වචනේ neighborhood තමයි වචනේ. neighborhood කියන්නේ අසල්වාසීත්වය.
ඒ කියන්නේ පුතේ නිකන් ගේ ඇතුළ විතරක් පිරිසිදු කරලා හරියන්නේ නැහැ. තමන්ගේ ඉඩම කෙලවරට වෙනකන් තමන්ට අයිති ප්‍රදේශය ඉතාම පිරිසිදු කරනවා. එතකොට හැම ගෙදරකම ඔහොම කරගෙන යනකොට උදේ පාන්දරට හැම තැනම හරිම තමන්ගේ පිරිසිදුයි. ඒරියා එක ඔව් තමන්ගේ ඒරියා එක නේබර්හුඩ් මෙතන අදහස අසල්වාසීත්වය. හරි. නේබර් කියන්නේ අසල්වැසියෝනේ. neighborhood අසල්වාසීත්වය. I hope the things මම බලාපොරොත්තු වෙනවා දේවල් that I shared මම හුවමාරු කළ. ඒ කියන්නේ මම හුවමාරු කරගත්ත මම ඔයාලට කියපු දේවල් with you today අද ඔයාලත් එක්ක would be useful. පුතේ useful කියන්නේ ප්‍රයෝජනවත්. neighborhood කියන්නේ පුතේ අසල්වාසීත්වය. neighborhood කියලා කියනවා අසල්වාසීත්වය. ඊළඟට මෙයා කියනවා I hope the things මම බලාපොරොත්තු වෙනවා දේවල් that I shared with you ඔයත් සමග හුවමාරු කරගත්ත දේවල් with you today අද would be useful. useful කියන්නේ ප්‍රයෝජනවත් වේවි කියලා. would be useful to you. to you කියන්නේ ඔබට. එතකොට ඔබට මේක ප්‍රයෝජනවත් දෙයක් වේවි කියලා මම හිතනවා. Thank you for listening. Have a nice day. සවන් දුන්නට ස්තුතියි. ඔබට සුබ දවසක් කියලා වැඩේ ඉවර කරනවා. ඊළඟට අහනවා ඩියුටි කියන්නේ මොකක්ද කියලා. පුතේ ඩියුටි කියන්නේ රාජකාරිය. ඊළඟට දරුවෙක් අහනවා NEALY එක වැරදි NEARLY වෙන්නේ නැති. nearly කියන්නේ ආසන්න ලෙස. ආසන්න Sir. ලෙස. ඔව්. listening කියන්නේ මොකද්ද? සවන් දෙමින්. listen කියන්නේ සවන් දෙනවා අහන් ඉන්නවා. listening කියන්නේ සවන් දීම. එතකොට මට සවන් දීම ගැන ස්තුතියි. මොකද්ද පුතේ? anybody anybody කවුරු හරි. earthquakes කියන්නේ පුතේ භූමි කම්පා. earthquakes භූමි කම්පා. shared කියන්නේ පුතේ හුවමාරු කරනවා. හුවමාරු කළා. shared 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 හුවමාරු කළා. සර් හ්ම් භූමිකම්පාවට කියන්නේ කොහොමද? earthquakes වචන පුතේ තියෙනවා මෙන්න මෙතන මේ තියෙන භූමි කම්පාව කියන්නේ මෙන්න මේ වචන මේ තියෙන earthquakes. දෙවනි ඡේදයේ අන්තිමටද සර්? ඔව් දෙවනි ඡේදයේ අන්තිම පේලියට කලින් එකේ මේ මං කොටු කරේ අන්න ඒක. ආ සර්. earthquakes හරිද? සිංහල ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනද? ඔව් පුතේ මේ ප්‍රශ්න ටික කරමු. මං හිතනවා දරුවන්ටත් මහන්සි ඇති කියලා. මට මහන්සි ඔක්කොම වඩා මොකද පැය එකමාරක් එක දිගට මමනේ කතා කරේ. හරි දැන් අපි ආයෙත් ඉස්සරහට යමුකෝ. වචන ලියන් ඉවරද පුතේ දුවේ? ලියලි ඉවරයි සර්. I am finished, sir. හරි. ඉවරයි සර්. හරි ලියලි ඉවරයි සර්. හරි ලියලි ඕන් ඉවරයි, කියන්නේ sir. මොකද්ද කියලා දරුවෙක් අහලා තියෙනවා. ඕන් කියන්නේ පුතේ තමන්ගෙම කියන එක. ඕන් තමන්ගෙම. OWN ඕන්. Sir. ඔව් Sir. ඔව් පුතේ කියන්නේ. සර් mean කියන වචනේ තේරුම අරුතද? මොකද්ද පුතේ? MEAN meanද? ඔව් සර්. mean කියන්නේ තේරුම අදහස. අරුත කියන එකත් හරිද සර්? හරි අර්ථය කියන එක හරි. Sir. ඔව් අහන්න පුතේ. පුතේ සර් කියනවා විතරයිනේ අහන්නේ නෑනේ. හසාරා ඖෂධි. පුතේ මොකද්ද ප්‍රශ්නේ? ඊළඟට ආයෙත් දරුවෙක් වචනයක් අහලා තියෙනවා affectionately
affectionately කියලා කියන්නේ පුතේ දයාවන්තව, දයාබරව, ආදරණීයව. නැත්තම් ඊටාම හිතමිත්‍රව ඕන අදහසක්. ඊළඟට එක දරුවෙක් ආයෙ අහලා තියෙනවා earthquakes කියන්නේ මොකක්ද කියලා. පුතේ earthquakes කියලා කියන්නේ භූමිකම්පා. හරිද? proof කියන්නේ මොකද්ද සර්? proof සාමාන්‍යයෙන් proof කියන්නේ පුතේ සාක්ෂිය කියන එක. හැබැයි ඔතන ඒක නෙවෙයි. water proof කියලා කියන්නේ ජලය ඇතුළට නොයන. හරි. water proof කියන එක ඔතන එකට ගන්න. මොකද වචන දෙක කැඩුවොත් තේරුම් දෙකක්. water කියන්නේ වතුර, proof කියන්නේ සාක්ෂිය. ඒතකොට වතුර සාක්ෂිය නෙවෙයි තේරුම. ඔතන අදහස water proof. water proof කියන්නේ වතුර යන්නේ නැහැ කියන එක. Sir, whom කියන්නේ මොකද? HWOM. ඔව් whom කියන්නේ පුතේ කාටද කියන එක. හරිද? හැබැයි ඔතන යෙදෙන්නේ පුතේ ඔයි කාටද එහෙම කියන්නේ. අර නික් මොකද එයාගේ නික්නේම් එකක් නේ ඔතෙන්දි කියන්නේ. එතකොට ඔතන අදහස ගන්න වෙන්නේ ඔතන අදහස සාමාන්‍යයෙන් whom කියන එකේ තේරුම කාටද කියන එක. ඊට පස්සේ ඔතනදී තේරුම විදියට එන්නේ පුතේ කෝ එක සාමෙතින් whom we affectionately call Ken. මේ කෙනාට මේ කාටද අපි ආදරයට කියනවා කවුරු කියලාද? Ken කියලා. හරි. මේ Ken කියන නමේ අයිතිකාරයා කවුද? අකිමටෝ. මෙන්න මේ අකිමටෝ කියන එක ගැන විස්තරයක් ඇතුළත් කරන්න තමයි මෙතෙන්දි whom කියන වචනේ යෙදෙන්නේ. හරි. ඔහොම යොදන වචන කීපයක් තියෙනවා පුතේ. අපි ඔයාලට කියනවා relative pronouns කියලා. who, whom, whose. ඔන්න ඕක තමයි අදහස. හරි. ඒ කියන්නේ who, whom, whose. whom කියන එකෙන් අදහස් වෙන්නේ කවුද? මෙන්න මේ අකිමටෝ කියන කෙනා. හරි. ප්‍රශ්න ඉවරද? surroundings කියන එක දරුවෙක් අහලා තියෙනවා. surrounding කියන්නේ වටපිටාව. intelligent කියන්නේ බුද්ධිමත්. whom කියන්නේ කාටද? ඔව් whom කියන එකේ සාමාන්‍ය තේරුම කාටද? whom කියන එකේ සාමාන්‍ය තේරුම කාටද? ඊළඟට useful කියන word එකේ opposite එක useless ද? ඔව් useless. useless කියන්නේ ප්‍රයෝජනයක් නැති. useful කියන්නේ ප්‍රයෝජනයක් ඇති. ඊළඟට දරුවෙක් අහනවා average කියන්නේ මොකක්ද කියලා. average කියන්නේ පුතේ සාමාන්‍ය. average කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? Homes කියන කොහොමද? HOMES. homes කියන්නේ නිවාසනේ, ගෙදරනේ. home කියන්නේ ගෙදර. දරුවන්ට මේ ලේසි වචන අමතක වෙලා ඔය වෙලා තියෙන්නේ ඕවා කියවලා නැහැ. දැන් නිකන් වචන ග්‍රීක් අමුතු ඒ විදියට පේනවා ඇති පුතේ. හරි. නෑ ඇත්තටම එහෙම වෙනවා. භාවිතය නැතිවම හරියට අර දන්න අකුරු ටික ලියා ගන්න බෑ වගේ. දැන් ඔයාලා ඔන්ලයින් ඔහොම වැඩ කරන නිසා හොඳයි හිතන්නකෝ අකුරක්වත් ලියන්න නැතුව අර කලින් අවුරුද්දේ වගේ මාස 3-4ක් ගෙදරම ඉඳලා වෙලේ පැනලා ඊට පස්සේ සරුන් ගල් යවලා ගෙදර කෑම බීම හදා ඉඳලා ඉස්කෝලේ ගියාට පස්සේ නිකන් දන්න අකුරු ලියවෙන්නේ මතක නැහෙනේ. ඊට පස්සේ හිතන එක නෙමෙයි ලියවෙන්නේ. ටිකක් වෙලා යනවා. අකුර මතක් කරන්න ඕන. වේගෙන් ලියන්න බෑ. හරි ඒ වගේ තමයි. ඔව් සර්. එහෙම කරගන්න එපා පුතේ. මොකද ඔයාලා දැන් 7 වසරේදී ඔහම හිටියට කමක් නෑ. අපි 8 ගැන බලාපොරොත්තුවක් තියන් හිටියානේ. ඉතින් 8 වසර හොමුනොත් 9 ගැන බලාපොරොත්තු තියන්න බෑ පුතේ. හරිද? මොකද ඔයාලගේ 8 වසරේ උගන්වන ගණිත කොටස් ඒව ගත්තොත් උදාහරණ අපි හිතමු පළවෙනියටම ඔයාලට උගන්වනවා දැන් ත්‍රිකෝණ ගැන එහෙම. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය මෙච්චරයි. ඊට පස්සේ බාහිර කෝණය මේ වගේ ඒවා ඉස්සරහදී තියෙනවා ගණිතේ. ওই ටික නැති වුණොත් පුතේ 11 වසර පේපර් එකේ ඔව් කරානේ. එහෙනම් එච්චරයි. එතකොට පුතේ එතනින් එහා දැනුම ඔයා අපි දන්නවා ප්‍රමේය සාධනය කියලා ගානක් එනවා සාමාන්‍ය පෙළ. එයින් ගණන් දෙකක් එනවා. හරි. ඊට පස්සේ ගණන් පේපරේ භාගයකට වඩා ඔයාලට හදාගන්න බැරි වෙනවා ඔයි කියන දේවල් බැරි වුණොත්. ඕවා සාධනය කරන්න කියලා තියෙනවා ගොඩක් එහාට යනවා. ඊට පස්සේ විද්‍යාව ආරම්භක පියවර විදියට පුතේ ගොඩක් දේවල් ඔයාලට තියෙනවා. හරි. එතකොට විද්‍යාත්මක උපකරණ භාවිතයේ ඉඳලා එතනින් එහාට ගොඩක්. දැන් වෙනකොට පුතේ මතක තියාගන්න 10 වසරේ තියෙන්නේ සර් ජීව විද්‍යාවෙන් උසස් පෙළ කරේ. හරිද? සර් බයොලොජි උසස් පෙළට කරේ. මගේ උසස් පෙළ පළවෙනි පාඩම දැන් තියෙනවා 10 වසරේ විද්‍යාව පොතේ පළවෙනි පාඩම විදියට. ඒ නිසා දරුවන්ට හිතා ගන්න පුළුවන් කොච්චර විෂය අප්ඩේට්ද කියලා. හරි. මම උසස් පෙළ විෂය නිර්දේශයේ මගේ ජීව විද්‍යාව පළවෙනි පාඩම දැන් තියෙනවා 10 වසර පළවෙනි පොතේ. 10 අයියලා අක්කලා ඉන්නවා නම් අරගෙන බලන්න. ජලයේ කාර්යභාරයේ කෘත්‍ය ජීවයේ රසායනය හා සෛලීය පදනම. ඒක තමයි පුතේ පළවෙනි පාඩම. නිකන් මාතෘකාවක් නිකන් හොල්මන් වෙලා යන වගේ එකක් නේ.
ඒ නිසා ඒක දැන් තියෙන්නේ 10 දී. හරිද? ඒ නිසා පුතේ දුවේ 8 වසරේ දැනුම සෑහෙන්න වැදගත්. 8 වසර 10 වසරත් එක්ක ලින්ක් වෙනවා. හරිද? ඔයාලගේ ඉස්කෝලේ විෂය නිර්දේශවල දන්නේ නැති වුණාට ඔයාලා 6යි 8යි 10යි කියන්නේ එකට බද්ධ වෙලා යන විෂය නිර්දේශ. ඊට පස්සේ 7යි 9යි 11යි කියලා කියන්නේ එකට බද්ධ වෙලා යන විෂය නිර්දේශ. එතකොට පුතේ දුවේ 8 වසර දැනුම නැතුව 10ට ලින්ක් වෙන්න අමාරුයි. ඊටත් වඩා ප්‍රශ්නයක් එනවා. ඔයාට 9 වසර ගොඩ දාගන්න බෑ 8 වසර දන්නේ නැතුව. එතකොට 9 වසර බෑ කියන්නේ පුතේ 11 වසර විෂය නිර්දේශයෙන් ඔයා කැඩෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය පෙළ හීනය චුට්ටක් පස්සට වැටෙනවා කියන එක. ඒ නිසා ඔයාලා දැන් හිතයි තාම චූටිනේ. තව කල් තියෙනවනේ. අපෝ මට තව අවුරුදු 3ක් විතර තියෙනවා. තාම මට 9 10 11 අවුරුදු 3ක්ම තියෙනවා කියලා හිතයි. හැබැයි පුතේ ඒ මූලික දේවල් මූලික දැනුම කොටස ඔයාට එකතු වෙන්නේ මේ 8 වසරෙන්. ඒ නිසා 8න් තමයි ඇත්තටම සාමාන්‍ය පෙළ ජීවිතේ චුට්ටක් පටන් ගන්නෙ. 9 දී ඒක ගොඩක් පටන් ගන්නනවා. 10 11ට යනකොට ගොඩක් දුරටම පුතේ දුවේ ඒක ඕනේ. ඒ නිසා මේ රටේ තියෙන තත්ත්වය නිසා හෝ වෙන යම් දෙයක් නිසාවත් ඔයාගේ හීනේ එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ කියලා කියන්නේ පුතේ අවන දරුවෙක් මැසේජ් එකකුත් දාලා තියෙනවා සර් ජීවයේ රසායනික පදනම නේද කියලා පාඩමේ නම දාලා ඔව් පුතේ ඒක තමයි. හරි. ඒ නිසා පුතේ මතක තියාගන්න ඒක සෙල්ලමක් නෙවෙයි. හරි. ඒ නිසා ඔය දේවල් ඔයාලට මොලේ කියන්නේ ඔයාලා දැන් මම උසස් පෙළට ඉගෙන ගත්තේ ඔයාලා 10 දී ඉගෙන ගන්න. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ හරිද මම කිව්වේ උසස් පෙළ වලට මම ඉංග්‍රීසි වල ඉගෙන ගත්ත දේවල් දැන් 9 වසරේ තියෙන්නේ. හරි. ඒ නිසා ඔයා හිතන්නකෝ කොච්චර අමාරුයිද කියලා එතකොට. ඒ නිසා පුතේ දුවේ මේවා ගිලිහෙන්න දෙන්න එපා. හරිද? මේ දැනුම මේ වචන ඔයාලට පේනවා affectionately කියනවා. ඊට පස්සේ එක එක විදිය. හරි punctual මේවා පුතේ අමාරු වචන. හරි. ඒ නිසා මේවා ලේසි නෑ මේ වචන පාඩම් කරන්න. මොකද වචන බැරුව ඉංග්‍රීසි නම් ඉස්සරහට යන්න අමාරුයි පුතේ. හරිද? වචන නැතුව ඔයා කොහොමද පේපරේ තේරුම් ගන්නෙ? වචන නැතුව මොනවා පාවිච්චි කළාද ඔයා උත්තර ලියන්නේ? හරිද? ඒ නිසා පුතේ දුවේ මේ ඉගෙන ගන්න වචන සෑහෙන වැදගත්. මේවා පාඩම් කරන්න. හරි. ඔය චුට්ටක් කතා කරේ අද පැය එකමාරක් දැන් එක දිගටම ඔයාලා ලිව්වා ඉගෙන ගත්ත නිසා. හරි වචන මං හිතන්නේ මේ වෙනකොට වචන 60ක් 70කට වඩා ওই පොත්වල ලියවිලා ඇති. හරි. එහෙම දරුවෝ ඉන්නවා. කීයද පුතේ? 64යි. 64ක්. අන්න ඒකනේ ඒ දරුවා ලියලා තියෙනවා දැනට වචන 64ක්. එතකොට ඒ හා සමානවම පුතේ වැඩි අඩු වශයෙන් ආසන්න විදියට ඔච්චර වචන ලියවිලා ඇති. ඒ නිසා අඩුවෙන් ලියපු දරුවොත් ඇති. ඒ කියන්නේ ඔයාලා 7 වසරේදී පාඩම් කරලා ඉන්නවා නම් ඒ වචන දන්නවා නම් දැනට වචන අඩුවෙන් ලියවිලා ඇති. හැබැයි අද ඔය වචන 60ක් කියන සාමාන්‍යයක් අපි හිතමු. වචන 60ක සාමාන්‍යයක් එනවා කියලා. ඒ නිසා පුතේ ඔයාලා ඔක නොලිය හිටියනම් නිකන් ඕනවට පාවට එකක් දෙකක් ලියලා ඔයාලා නිකන් හිටියනම් ඒක ප්‍රශ්නයක් පුතේ. හරි ඔය 64 කියලා කියන්නේ ඒ දරුවා නොදන්න හැම වචනෙම ලියලා. ඒක තමයි වෙන්න ඕනේ දේ. හරිද? ඒ නිසා ඒ විදියට වැඩ කරන්න දැන් මට පේනවා කට්ටිය තරගෙට වචන ගණන් කරනවා. හරි කමන්නේ ගණන් කරලා බලන්න. ගණන් කරලා බලන්න කීයක් තියෙනවද කියලා. ඒ අතර රවින්දු නම් මං හිතන්නේ කිව්වා මගේ නම් එච්චර ලියලා නැහැ කියලා. ලිව්වේ නැහැ නේද රවින්දු එච්චර. හරි එන්න 67ක් තියෙනවා එක දරුවෙකුගේ. ඉතින් ඒක නිසා මම නම් 40 ගාණක් ඔන්න එක්කෙනෙක් ලියලා තියෙනවා. ඉතින් පුතේ වචන 40 ගාණක් දවසට එකතු වුණා කියලා කියන්නේ හෙට දවසේ අපි පාඩමක් කරොත් තවත් එකතු වෙනවා. එතකොට හිතන්නකෝ දවසට වචන 20ක් කියලා අපි. එතකොට දවසට වචන 20ක් ගානේ පුතේ සතියට ඔයාට හදන්න පුළුවන්. ඕක 7න් ගුණ කරාම වචන 140ක්. ඔව් 140ක් විතර එනවා. හරි. එතකොට සතියට වචන 140ක් කියලා කියන්නේ දවසට 20යි නම්. හරි දවසට 20යි නම් සතියට වචන 140යි. එතකොට ඕක හිතන්න සති 4ට වචන 560යි. හරිද? ඔය විදියට අවුරුද්දට බැලුවොත් හරිද? අවුරුද්දට අපි බැලුවොත් ඔතෙන්ට එනවා සාමාන්‍යයෙන් වචන 6500ක් 6700ක් විතර. හරි? එතකොට අවුරුද්දට. ඒ වගේ ඔයාලා ඉගෙන ගන්නවා 6 වසරේ ඉඳලා හරි 11 වසරට වෙනකොට අවුරුදු 6ක්. 6 7 8 9 10 11. එතකොට වචන 40300ක් පුතේ ඔක්කොම වචන. ඉතින් වචන 40000 පුළුවන් කියලා කියන්නේ පුතේ තව මොකද්ද? හරි. තව මොකුත් නැහැ පුතේ එච්චරයි. හරි. O level paper එකේ තියෙන වචන ටික ඔක්කොම පුළුවන්. එතකොට තේරුම් ගත්තා. උත්තර ලිව්වා. රවින්දු මැසේජ් එකක් දාලා තියෙනවා රවින්දුගේ වචන ගාන 75ක් කියලා. හරි. ඇත්ත දන්නේ නැහැ හැබැයි 75ක් ලිව්වා නම් හොඳයි. ඊළඟට 63යි 42යි 68යි ওই විදියට එනවා. හරි. 64යි ඔය පේන්නේ ඔන්න වචන. හරි.
දැන් පුතේ මේක උනේ මෙහෙමයි. දැන් මේක එක දවසට මෙච්චර එකතු වෙන්නේ නැහැ. අපි ටියුට් එක මේ මාසේ අපි හිර වෙලානේ හිටියේ. මම ග්‍රැමර් ටික ඔයාලට ඉගන්නුවා. ඔයාලට ග්‍රැමර් පාඩම් ටික උගන්නගෙන ගියා. දැන් 6 වෙනි පාඩමෙත් ග්‍රැමර් උගන්නලා ඉවරයි මේ වෙද්දි පුතේ. පැසිව් වොයිස් උගන්නලා ඉවරයිනේ. හැබැයි අපිට කම්ප්‍රෙන්ෂන් ටික කරගන්න විදියක් උන්නේ නැහැ. හරි? ඒ නිසා තමයි මෙහෙම උනේ. දැන් බලමු. හරි. ඔන්න හරි කතා ඇති. අපි අද මේක බලමු. හරි මේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා හිතනොත් සර් නතර කරන්නම්. ඔයාලගෙනුත් අහලා. මොකද වචනත් 60 ගාණක් ඇවිත් තියෙනවා. තව ලිව්වොත් අමාරුයි. මොකද ආයි තියෙන්නේ කම්ප්‍රෙන්ෂන් එකක්. එහෙම වුණොත් වචන 100ක් විතර වේවි. හරි. වචන 100කට වඩා ලේසි අපි ඊළඟ දවසේ කරමු. හදිස්සියක් නැහැනේ. හරි. දැන් බලමු උත්තර ටික. පළවෙනි ප්‍රශ්නේ when did Lahiru's pen friend come to Sri Lanka? ලහිරුගේ පෑනේ මිතුරා ශ්‍රී ලංකාවට ආවේ කවදද කියලා අහනවා පුතේ. හරි කවදද ආවේ? when did Lahiru's pen friend come to Sri Lanka? එයා ශ්‍රී ලංකාවට ආවේ කොයි කාලෙද? last vacation. very good. Last vacation. අපිට එතෙන්දි ගන්න පුළුවන් වෙන්නේ last vacation. last vacation. පහුගිය නිවාඩුවේදී තමයි මෙයා ආවේ. ඒ නිසා මෙන්න උත්තරේ. wait a minute. And this is the answer. Last vacation. එයා ආවේ last vacation එකේ පහුගිය නිවාඩුවේ උත්තරේ ලියන්න. සර් ප්‍රශ්න ලියන්න ඕනේද? නෑ පුතේ ප්‍රශ්න ලියන්න එපා. ආන්සර් එක විතරක් දාගන්න. මට ඕනේ පුතේ මෙතෙන්දි ප්‍රශ්න තේරුම් ගන්න විදිය සහ මේ වචන උගන්වන්න. ඒ නිසා මේක ලියලා උත්තර ලියනවා කියන්නේ වෙලාව අපරාධේ. දරුවෝ ඔලුවට ගන්න මේ දැනුම. CR පොතේද? ඔව් පුතේ CR එකේ activity 5.3 මේ තියෙන. activity 5.3 කියලා දාන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ තමයි last vacation. පහුගිය නිවාඩුවේ. Please. හරි. දෙවැනි එක පුතේ දෙවැනි ප්‍රශ්නය අහනවා what is his name? මොකක්ද මෙයාගේ නම කියලා අහනවා. හරි. එනිසා ඒක හරි ලේසි ප්‍රශ්නයක්. ඒක හරි ලේසි ප්‍රශ්නයක්. ඔව් කෙන්ටා අකිමටෝ. හරි. කෙන්ටා අකිමටෝ. ඔය බලන්න එයාගේ නම කොහෙද තියෙන්නේ? සර් තුන්වෙනි ඡේදේ. සර් තුන්වෙනි පේලියේ. තුන්වෙනි පේලිය. පේලියේ ඔය තියෙනවා. හරි. කෙන්ටා අකිමටෝ. හරි. මෙන්න තියෙනවා නම. කෙන්ටා අකිමටෝ. ඔතේ ඉස්සරහදී සමහර විට සිග්නල් ගැටලුවක් එන්න පුළුවන්. මොකද මෙහෙට දැඩිසේ වහිනවා. එහෙම ගැටලුවක් ආවොත් ඉවසීමෙන් ඉන්න චුට්ටක්. හරි. third one තුන්වෙනි ප්‍රශ්නය අපි බලමු. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ who came with Lahiru's pen friend? ලහිරුගේ පෑන මිතුරා එක්ක කවුද ආවේ කියලා අහනවා. ආවේ පුතේ යාගේ අම්මා තාත්තා සහ අන්න හරි සහෝදර සහෝදරියෝ. ඒ නිසා මෙතෙන්දි තියෙනවා his parents and his little sister. Little sister. Yes, his parents and his little sister. Finish, sir. Okay, good. හරි සර්. Then next question. What are the words that describe Japanese people? මොනවද කියලා අහනවා පුතේ වචන that describe කියන්නේ විස්තර කරපු Japanese people. මේ ජපන් මිනිස්සු විස්තර කරපු වචන මොනවද අහනවා. මෙන්න පුතේ වචන ටික. හරිද? Polite, clean, kind, intelligent, hardworking, respectful, and punctual. සර් කියන එක දෙපාරක් ඇහෙනවා. හරි පුතේ ඔයාලගේ මේ කවුරු හරි ස්පීකර් දාගෙන ඉන්නවා ඒකෙන් ආයෙ ඇහෙන්නේ. ඒ නිසා චුට්ටක් සවුන්ඩ් අඩු කරගන්න. එහෙම නැත්තම් මට ඔයාලගේ මයික් මෙහෙන් ඕෆ් කරන්න වෙනවා. මම දැනට ඕෆ් කරා ඔක්කොගෙම මයික් ටික. ආයෙ ඔන් කරනකොට සවුන්ඩ් හදාගෙන ඔන් කරන්න. හරි. හරි සර්.
ඊළඟ ප්‍රශ්නය පුතේ නෑ සර්. Japanese people are punctual. ජපන් මිනිස්සු වෙලාවට වැඩ කරනවලු. Do you agree? Give reasons. පුතේ මේකේ උත්තරේ දෙන්න ඕනේ අනිවාර්යෙන් yes කියලා තමයි පටන් ගන්න ඕන. හරිද? Yes. මොකද ඔයා එකඟයි. හරි. එකඟයි. හරි. ඒකෙන් පස්සේ ඔයාගේ පිළිතුරේ ලියවෙන්න ඕනේ දේ තමයි පුතේ අර ට්‍රේන් එකේ කතාව. මොකද ජපන් මිනිස්සු හරි වෙලාවට වැඩ කරනවා කියන එක උදාහරණයක් මෙන්න තියෙනවා. Their trains are among the world's most punctual with an average delay. කියන එක දෙක වෙලා පැහැදිලිනේ. ඔය කියන ඒවා සර් දෙපාරක් කියන එක ඩබල් වෙනවා සර්. ටීචර් කියන එක දෙක වෙලා ඇහෙන්න. කියන ඒවා දෙපාරක්. කියන එක දෙක වෙලා ඇහෙන්න. නෑ සර් හොඳට ඇහෙනවා. දෙක වෙලා නෑ සර් ඩබල් වෙනවා. හරි. දැන් බලන්න පුතේ ඇහෙනවද කියලා? දැන් හොඳට ඇහෙන සර්. දැන් හොඳයි. හරි. දැන් ඒක තමයි මං කිව්වේ පුතාලගේ මයික්ස් ඕෆ් කරගන්න කියලා. මොකද ඔයාලා සවුන්ඩ් වැඩි කරගෙන ඕක අහනකොට ඔයාලගේ මයික් එකකින් එන එක තමයි ආපහු ඇහෙන්නේ. ඒ කියන්නේ මම කියන එක ඔයාලගේ ස්පීකර් වලින් ඇහෙනවනේ. ඒ ස්පීකර් වලින් ඇහෙන එක ඔයාලගේ මයික් එකකින් ආයි මෙහෙට එනවා. ඒකයි වෙන්නේ. මම මෙහෙ මයික් ඔක්කොගෙන් මියුට් කරාම මේ ගැටලුව හරි. ඔන්න දැන් මං ආයි ඔක්කොගෙන් මයික් මියුට් කරා. ඔන්න කරා. හරි. එතකොට හරියට ඇහෙනවා ඇති. සිතුම් පුතාගේ මයික් එක ආයි ඔන් වුණා. හරි. දැන් හරි නේද පුතේ? හරි සර්. හරි. අපිට තව එක ප්‍රශ්නයක් බලන්න තියෙනවා. අපි ඒක බලලා ඉමු. අන්තිම ප්‍රශ්නේ. What do you think about Japanese idea on being clean? ඔයා මොකද හිතන්නේ කියලා අහනවා පුතේ. ජපාන මිනිස්සු පිරිසිදුතාවය ගැන හිතන අදහස ගැන. හරි. හොඳයි. මොකද පුතේ අත්‍තරම ඔයාට හිතෙන්නේ? හොඳයි ගොඩක් හොඳයි. ඒක very good. very good. Yes. හොඳයි. very good people. very good. Mang very good. That's a very good idea. And it is very important to live in a healthy society. ඔන්න මං හිතන දේ. හරිද? That's a very good idea. ඒක ගොඩක් හොඳ අදහසක්. And it's very important. Important කියන්නේ පුතේ ගොඩක් වැදගත්. සහ ඒක ගොඩක් වැදගත් to live in a healthy society. සෞඛ්‍යමත් සමාජයක ජීවත් වෙන්න ඒක ගොඩක් වැදගත්. මොකද අපිරිසිදුයි කියලා කියන්නේ පුතේ සෞඛ්‍යමත් භාවයක් නැහැ කියන එක. ඒ නිසා සෞඛ්‍යමත් සමාජයක ජීවත් වෙන්න මේ අදහස ගොඩක් වැදගත්. මොකද පුතේ අල්ලපු ගෙදර පොල් කොම්බ වලට යෝගට් කප් වලට මදුරෝ බෝ වුණාට පස්සේ ඒ ගෙදර අයට විතරක් නෙවෙයි විදින්නේ. හරිද? ඔයාලගේ දෙටත් ඇවිල්ලා ඕක විදිනවා. එතකොට පිරිසිදුකම කියලා කියන්නේ පුතේ නිරෝගීතාවය වෙනුවෙන් අංක 1 තියෙන්න ඕනේ දෙයි. හරි? ශ්‍රීනිස් හරි. very good. හරි සර්. හරි. පුතේ මොකද කරන්නේ? අපි ඊළඟ තියෙන එකත් කතා කරලා වචන ටික ලියා ගන්නවද? නැත්නම් එතනින් එහා ඊළඟ දවසේ කරනවද? වචන ටික ලියාගමු සර්. එක දරුවෙක් කියනවා වචන ටික ලියාගමු කියලා. අනිත් දරුවෝ මොකද හිතන්නේ? ඊළඟ දවසේ කරමු සර්. ඔන්න ඊළඟ දවසේ කරමු කියලාත් අදහසක් තියෙනවා. ඊළඟ දවසේ කරමු සර්. එක්කෙනෙක් කිව්වා ඔක්කොමල කියන්නේ ඊළඟ දවසේ කරමු. ඔක්කොමල කියන්නේ ඊළඟ දවසේ කරමු කියලානේ. හරි. දැන් පුතේ චුට්ටක් ඉන්න. දැන් ඔයාලා ගන්නකො ඔයාලගේ 6 වෙනි පාඩමේ ටියුට් එක. හරි සර්. ඒ කියන්නේ මෙන්න මේක. හරි සර්. හරි. ඕක පුතේ බලාගෙන යනකොට ඔයාලට තියෙනවා මෙන්න මේ පිටුවේ කියන්නේ page number 6 6 වෙනි පිටුවේ පස්සේ හරි activities ටිකක්. ඒ කියන්නේ පිටු අංක වලින් ගත්තොත් පුතේ ටියුට් එකේ 8 6
හරි page ඔන්න ඕක 8 sir. හරි ඔන්න ඔය තියෙන කොටස page 8 මේ 8 වෙනි එකේ තියෙන අභ්‍යාසයක් මෙන්න මේක චුට්ටක් try කරන්න හොඳට මාක් කරගන්න මේවා මොකද මේ ටික මාක් කරගන්න හරියට මෙන්න මේ අභ්‍යාසය ඔයා සම්පූර්ණ කරන්න ඕන activity 6.6 these study these put a tick in front of the correct passive sentence දැන් passive voice දන්නවනේ හරියට තියෙන passive voice වාක්‍ය ඉස්සරහින් හරියක් දාන්න තියෙන්නේ හරි හරියට තියෙන passive voice වාක්‍ය ඉස්සරහින් හරියක් දාන්න මෙන්න අභ්‍යාසය මොකද passive voice උගන්නලා ඉවරයි හරි ඒකෙන් පස්සේ පුතේ ඔයාලට කරන්න තියෙනවා හරි දැනට එච්චරයි හරි ඒ අභ්‍යාසය කරන්න ඒක කරන්න ඒකෙන් පස්සේ පොඩ්ඩක් ඉන්නකෝ ඒකෙන් පස්සේ මෙන්න මේ කොටස කරන්න ඒකෙන් පස්සේ තියෙනවා workbook activities කියලා page number 9 වල එතනම 9 වෙනි පිටුවේ activity 1 ඒකේ තියෙන්නේ විරුද්ධ පද ගලපන්න ඒ කොටස කරන්න ඒ වගේම මෙන්න මේකත් පුතේ පොඩි try එකක් දෙන්න activity 2 riddles page number 9 and 10 10 තියෙනවා ඒ කියන්නේ පුතේ riddle එකක් කියලා කියන්නේ riddles කියලා කියන්නේ ඔය අපි ඔය යාළුවන්ගෙන් විහිළුවට අහන්නේ හරි ප්‍රස්තාව පිරුණු ඔව් ප්‍රස්තා පිරලු නෙවෙයි ප්‍රස්තා පිරලුම කිව්වොත් පුතේ ඒකේ අදහස ඔය proverbs කියන එක දැන් අපි යාළුවන් තේරවිලි කියන්නත් පුළුවන් එහෙමම නෙවෙයි දැන් අපි අහනවා ඉංග්‍රීසි හෝඩියේ කූල් එකේම ඉන්න අකුර කවුද කියලා දැන් ඔහොම අහනවානේ අපි ඉංග්‍රීසි හෝඩියේ කූල් මකුර මොකද්ද පුතේ AC ඔව් B අකුර හරිද AC එක AC මැද ඉන්න නිසා B එතකොට ඉංග්‍රීසි හෝඩියේ භයානකම අකුර මොකද්ද පුතේ What is the most dangerous letter in English alphabet? ඉංග්‍රීසි හෝඩියේ භයානකම අකුර ආපහු පුතේ මං කියන එක මට වැහෙනවා ඔව් සර් පුතේ භයානකම අකුර තමයි W කියන අකුර ඒකට හේතුව මෙන්න මේක හරිද ඒකට හේතුව තමයි හරි ඒකට හේතුව පුතේ ඉංග්‍රීසි හෝඩියේ කියනවා දරුණු වචන ඔක්කොම පටන් ගන්න W අකුරෙන් කියලා දැන් උදාහරණයක් war යුද්ධය හරි යුද්ධය කියන්නේ W අකුරෙන් පටන් ගන්න වචනයක් ඊට පස්සේ wars නරකම එතකොට නරකම කියන එක අදහසේදී ඒක W අකුරෙන් පටන් ගන්න එකක් ඊට පස්සේ wild animals කැලෑ සත්තු වල් සත්තු වගේ අර අමුතු වචන ඔක්කොම පටන් ගන්න පුතේ W අකුරෙන් ඒ වගේම ඕක කියද්දි අන්තිමට කියන දේකුත් තියෙනවා ලෝකෙ පුතේ බරපතලම දේ තමයි wife හරිද wife කියන එක පටන් ගන්නෙ W අකුරෙන් ඒ නිසා ඒක නිසා අපි කියනවා ඉංග්‍රීසි හෝඩියේ භයානකම අකුර මේ W කියලා හරිද ඔය මේ riddles ඔන්න ඒ වගේ පුතේ ওই ගොන් හරි එහෙම නැත්නම් පොඩි හාස්‍යයක් humorous ගතියක් හරි තියෙන දේවල් තියෙනවනේ එතකොට ඔන්න ඒ වගේ ඒවට අපි කියනවා riddles කියලා දැන් ඕකේ ඔයාලගේ ඒකෙත් තියෙනවා පොඩ්ඩක් කියවලා බලන්න හරි කියවලා බලනකොට ඔයාලට මොන ගහේවි අපි එකක් බලමුකෝ මම එකක් ඔයාලට කියන්නම් සර් රෙකෝඩ් එක ගෲප් එකට දානවද ඔව් පුතේ දාන්න හරි මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක් දැන් උදාහරණයක් අපි බැලුවොත් එහෙම riddles වල පළවෙනි එක තියෙනවා මෙන්න තියෙනවා what loses its head in the morning මොකද්ද කියලා අහනවා loses its head එයාගේ ඔලු ගෙඩිය නැති කරගන්නවලු in the morning උදේට ඔලු ගෙඩිය නැති කරගන්නවා and gets it back at night ආපහු රැට ඔලු ගෙඩිය ගන්නවා පොතේ ෆීඩ්බැක් එකක් එනවා යාළුවා මයික්ස් වලින් සර් පිටුවන් කීයද ටියුට් එකේ අන්තිම පිටුවේ පුතේ sorry ටියුට් එකේ පිටු අංක 9 හරි ඔන්න ඒ වගේ ඒවට අපි කියනවා riddles කියලා එකක් කරන්න try එකක් දෙන්න හරිද පුතේ එහෙනම් අපි අදට පන්තිය නතර කරමු ආපහු මේ විදියම දවසකින් මුණ ගැහෙන අපේක්ෂාව ඇතුව then මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ දුවයාලට සර් ඉරිදට පන්තිය කරන්න නැද්ද ඉරිද ක්ලාස් එක පුතේ කරන්න ඕනේ මම අමතර පන්තිය කරන්න දාපු එක්ස්ට්‍රා ඩේ එක වෙලාවේ සර්ගේ තව ක්ලාස් එකක් දුවනවා හරි
ඒ කියන්නේ අර අපිට අපේ වගකීමක් තියෙනවානේ. දැන් ක්ලාස් එකේ ක්ලාසස් වල වගකීම වගේම අපිට තියෙනවා අපි වැඩ කරන ආයතනවල වගකීම්. ඒ ආයතනෙත් මේ විදිහටම ඔන්ලයින් කරන්න ඕනේ. ඉතින් ඒ ළමයින්ට උගන්වන්න ඕනේ. ඉතින් ඒ දේවලුත් එක්ක පුතේ පොඩි පොඩි හැලහැප්පීම් තියෙනවා ටයිම් ටේබල් වල. ඒ නිසා මම ඔයාලට ඒ ගැන සෙනසුරාදාට තමයි කියන්නේ. හරිද? දැන් මේ සතිය කරන්න බැරි වුණා. හැබැයි මේ තියෙන මේ ෆික්ස් ටයිම් එක මේ විදිහට යනවා. හරි. ඒ ඇරෙන්න යම් කිසි විදිහක ගැටලුවක් ආවොත්, ගැටලුවක් සර්ට් ආවේ නැති වුණොත් අපි ක්ලාස් එක කරමු. හරි. ඒ නිසා ඒ ගැන මම ඔයාලට කියන්නම්. හරිද පුතේ? හරි සර්. හරි. මොකද පුතේ දැන් අපි ඒ පද්ධතිය තුල වීක්ලි රිපෝට්ස් යවන්න ඕනේ, සති වාර්තා යවන්න ඕනේ. ඊළඟට අපිට එක එක දේවල් එනවා මොඩියුල්ස්. ඒ දේවල් ෆිල් කරන්න ඕනේ, යවන්න ඕනේ. ඒවා අමාත්‍යංශයෙන් වෙනම චෙක් කරනවා. ඉතින් ওই වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. දැන් අපි මෙහෙම කතා කරාට ඒ පැත්තේ වගකීම වැඩි. ඒ නිසා පුතේ ඒ වගේ පොඩි පොඩි ගැටලු තියෙනවා, හැලහැප්පීම් තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි චූටි චූටි ගැටලු එන්නේ. හරි. හරි. එහෙනම් අපි ලබන සතියේ මොන ගැහෙමු? එතෙක් ඔබට සුබදායි සතියක්. Then have a nice week. Have a and nice day, sir. Have a nice day. bye. Bye, sir. Good night. Have a nice